නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ උතුම් ධර්ම දේශනේ තුන් ලෝකයාගේ නිවන් මඟ උදෙසා සසර කතරෙන් එතර වීම පිණිස හේතු වේවා වාසනාව වේවා. සද්ධර්ම ශ්‍රවණය කරලා සසර කතරෙන් එතර වෙන්නට උත්සාහ කරන පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිලා බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට මේ මොහොතේ සූදානම් වෙනවා. තුන් ලෝක වාසීන්ම ඒ උතුම් සුදුසුකම් තුල ලබාගත් සංසාර පුරුද්ද මත ලබාගත් පෙර සසර පුරුදු මත මේ මොහොතේ මේ තමන් ජීවත් වෙන වටපිටාවෙන් තමන් ගන්නා වූ පරිසරයේ තියෙන අත්දැකීම් තුලින් මේ සංසාරේ තියෙන බියකරුකම දකිමින් සසරේ තියෙන අනර්ථය දකිමින් අර පෙර සසරේ ගෙන ආපු පින්බලයන් මතු කරගෙන මේ මොහොතේ අහන ධර්ම කරුණු වලින් ඒවා ගලපා බලමින් ඒවාට ජීවිතය සම්බන්ධ කරගනිමින් තමගේ ජීවිත අත්දැකීම් සම්බන්ධ කරගනිමින් සසර කතරෙන් එතර වෙන්නට බුදුන් වහන්සේ අනුදැන වදාරපු උතුම් සද්ධර්මය ජීවිතයට සහ සම්බන්ධ කරගන්නට සුදුසුකම්ලාභී පින්වත් පිරිසකුත් සුදුසුකම් ලැබෙමින් සිටින පින්වත් පිරිසුත් දහම නොදැන දහම කුමක්ද සොයමින් සිටින පිරිසුත් ධර්ම ශ්‍රවණය කරන මොහොත අපි දැනගත යුතුයි. බුදුහාමුදුරු සරණ යනවා කියන්නේ සංසාර කතරෙන් එතර වෙන එක. මේ සසරේ තියෙන බියකරුකම ගැන මේ ලෝක ධාතු වෙන්න කිසි කෙනෙක් බුදුන් වහන්සේ හැර දන්නේ නැහැ. සංසාරේ කුමක්ද කියලා බුදුන් වහන්සේ කෙනෙකුට හැර පේන්නේ නැහැ. එදිනදා සිද්ධි වලින් කලකිරීම ඇති වුණාට ඒ කලකිරීම වෙන සිද්ධියකින් නැති වුණාම නැවත සසරට වැටෙන්න පටන් ගන්නවා. ඒ සිද්ධිය අතහැරලා යමක් අපිට සසරේ භෞතික වශයෙන් දුක නම් ඒ දුක අතහැරලා අපි හොඳ දෙයක් තෝරගෙන නැවත සසරට වැටෙනවා. බුදුන් වහන්සේ කෙනෙක් මේ ගිනියම් වෙච්ච යකඩ වැටක් කොතනින් ඇල්ලුවත් පිච්චෙනවා. අග්ගිසෙන් ඇල්ලුවා, මැදින් ඇල්ලුවත්, අනික් කොනින් ඇල්ලුවා පිච්චෙනවා. ඒ වගේ දැන් කරන මේ සංසාර සම්බන්ධය ගෙන දෙන සංසාර සම්බන්ධය ඇති කරලා දෙන, අලුත් කරලා දෙන, බලවත් කරලා දෙන මේ සීල සිද්ධීන් තුලින් සසරට බැඳීමක් ඇති වෙන හැටි දකින්නේ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ බුදු වෙන්නට ප්‍රථම අතීතයේ මෙනෙහි කරන ඥානෙ, පූර්ව නිවාසානුස්මෘති ඥානයත්, අනාගතයේ දකින නුවණත්, චතුූපපාද ඥානයත් පහළ වෙලා මේ ලෝකෙ ගැන මනසේ අවබෝධ වෙනකොට සසර මහ බයක්, කලකිරීමක් උන්වහන්සේටත් ඇති වෙනවා. ඒ බුදු වීමේට ප්‍රථම. ඒතරේ මහා අවබෝධය තුල ඉඳගෙන බැලුවාම අපිට පේනවා උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසු අපිට මාර්ගය වශයෙන් දේශනා කළ ධර්ම කරුණු ගලපමින් ධර්ම කරුණු වලට හිත යොමු කරගෙන අපි අපේ ජීවිතය තුළින් මේ වටපිටාවේ තියෙන සිද්ධිනේ අපේ ජීවිතයේ සිද්ධි කියන්නේ ඒවා ගලපමින් බලනකොට අපිට පේනවා මේ හැම එකකින්ම අපි සමහර දේවල් වලින් අසහනයන් විඳිනවා. සමහර ඒවායින් අපි తాවකාලික සතුටක් විඳිනවා. ඒක සතුටක් කියලා අපි හිතාගෙන අපි ඒවට ඇලිලා බැඳිලා ඒව අතහරින්න බැරි තත්ත්වයට දක්වා අපි ඒවට දෙඩි සම්බන්ධතාව හදාගෙන පසු කාලීනව ඒවා මහා මානසික අසහනයන් වශයෙන්, මානසික පීඩනයන් වශයෙන් තමා තුළම ඇසුරු කරමින් මේ තුන් ලෝක වාසී හැමදෙනාම ජීවිතයේ අවසාන භාගය ගත කරන්නේ එහෙමයි. එතකොට ප්‍රිය කෙනෙක් ඉන්න නිසා ප්‍රිය විප්‍රයෝග දුකක් තියෙනවා. අප්‍රිය කෙනෙක් ඉන්න නිසා අප්‍රිය සංප්‍රයෝග දුක, අප්‍රියන් මුණ ගැහිම දුක තියෙනවා. තමාගේ බලාපොරොත්තු ගොඩාක් තියෙන නිසා නොලැබීම් දුක තියෙනවා. කිසි කෙනෙකුට හිතන්න බැරි දෙයක් බුදුන් වහන්සේ කෙනෙක් පෙන්වන්නේ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියන්නේ අපි පෙර නාහපු දෙයක්, පෙර නොදකපු දෙයක්, නොදන්න දෙයක් අපිට මේ අහන්න ලැබෙන්නේ. බුදුහාමුදුරු සරණ යන්න බෑ අපිට ඕන විදියට. බුදුන් වහන්සේ දේශනා කළ ධහම භාවිතා කිරීමෙන් පමණයි බුදුහාමුදුරු සරණ යන්නට පුළුවන්, මඟඵල ලබන්නට පුළුවන්, සසර කතරෙන් මේ දුක්ඛදායක සසර කතරෙන් ඈතර වෙන්නට පුළුවන්. අපිට ඕන දේවල් කරලා අපි හිතු මතයට වඳින ක්‍රම අපි දන්නා වූ ක්‍රම උපායන් භාවිතා කළා බුදුන් වහන්සේ සරණ යන්න බෑ. හැබැයි අපි හිතන් ඉන්න සරණ යනවා කියලා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ සීල කෙලෙස් නසාගත් තමයි මා සරණ ගියේ කියලා. ආරම්භයේ සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. එතෙන්ට එන්න අපි හරියට අමාරුම වැඩේ ඒක තමයි. මුළු සංසාරය පුරාම තියෙනා වූ සසර සම්බන්ධතාව ගෙනත් දෙන්නා වූ සියලුම සිතුවිලි පරම්පරාවම අපි හඳුනා ගන්න ඕන. මේකෙන් මොන විදියටද සම්බන්ධي සසරට බැඳෙන්නේ? මේකත් එක්ක මං කොයිතරම් කෙලෙසෙනවද? මේවයින් මට සැපක් තියනවද? මේවයින් මට
අසහනයක් තියෙනවද මේව ඇසුරු කිරීම නිසා අනාගතයට මට සසර බැඳීමක් මේක මතක් වීමෙන් නැවත එයට ඇලීමක් හෝ විරුද්ධ වීම නිසා ඇලීමක් හෝ පක්ෂ වීම නිසා ඇලීමක්. යමකට පක්ෂයි කියන්නේ කැමැති කියන එක. කැමැත්තෙන් ඇලෙනවා. කැමැති දේ රැක ගන්න ඇලෙනවා. කැමැති දේ විනාශ කරන්න අපි ඒ දෙයටම ඒ සංකල්පෙටම ඇලෙනවා. ඔය අන්ත දෙක තුල අපි මේ හැම කෙනෙක් නොදැනුවත් හෝ දහම අහලා එය දැනුවත් බැරිකම නිසා බැඳෙනවා. සමහරු දහම දැනගෙන දහමේ අර්ථය නොදැන මේ ජීවිතේ මේ ප්‍රත්‍යක්ෂ අවස්ථාවේ ගත කරනවා. දහම දන්නව පාඩම් කරගෙන පිළිත් පුළුවන් හොඳට පුළුවන් හැබැයි හොඳට කෙලෙසෙනවා. තමා මේ කෙලෙස් ගැන අනර්ථය ගැන දන්නේ නැහැ. හැබැයි පාඩම් ත්‍රිපිටකේ පාඩම් සූත්‍ර පිටකේ පාඩම් පිළිත් පුළුවන් අටුවාව පාඩම් ටීකා ටිප්පණි පාඩම්. නමුත් කතා කරන වචනේ තියෙනවා එයා කවුද කියන එක. දහමේ හැසිරෙන කෙනා පොඩ්ඩක් දැන ඒ හැසිරීමක් කරගත්තොත් ඔහුට කෙලෙස් පේන්න ගන්නවා එතන ඉඳලා. චුට්ටක් දැනගත්තම ඇති. ඒ දන්න දේ තුලින් තමා අධ්‍යයනය කරනකොට අවබෝධ කරගන්නකොට ඉතිරි කෙලෙස් ටිකක් පේන්න ගන්නවා. ඒ කෙනා දන්නවා කෙලෙසෙන කෙනත් කොච්චර ත්‍රිපිටකේ පාඩම් කරත් කොච්චර මේ අටුවා ටීකා ටිප්පණි කොච්චර පාඩම් කරත් අභූත වේදල්ල වේයාකරණ ගෙය්‍ය විතිවුත්ත නිදාන පාළි කොච්චර පාඩම් කරත් කොයිතරම් චතුර කතිකත්වයක් ඒ ගැන තිබුණත් භාවිතා නොකරනවා නම් ඒත් අර පෘථග්ජනෙම්ම තමයි. පෝතිගල තිස්ස හාමුදුරුවෝ වගේ. උන්වහන්සේසත් මේ බුද්ධ වචනේ හොද්දට පාඩම්. භාවිතා නොකර නිසා උන්වහන්සේට කිව්වේ තුච්ච පෝතිගල කියලා. තුච්ච කියන්නේ හිස් කියන එකයි. ඒ කියන්නේ හිස් කියන එකේ තේරුම භාවිතෙන් බිඳුයි. ඒ වගේ ඔබ විය යුත්තේ ඔබ තුලින් විය යුත්තේ මේ දන්න දේ ඔබ භාවිතා කරලා ඔබ නිදහස් වෙන්න ඔබේ තියෙන දුකෙන් පෙනෙන දුකෙන් සහ නොපෙනෙන දුකෙන්. නොපෙනෙන දුක කියන්නේ භවයට වැටෙන්න තියෙන හේතු. අපි නැවත භවයේ ඉපදෙනවා නම් අපිට නැවත ලැබෙන්නේ ඔය ලෙඩවීම වයසට යෑම මරණය කියන දුක් ටික. කොහේ උපන්නත් ඔච්චරයි. දිව්‍ය ලෝකෙ උපන්නත් ඔච්චරයි. දිව්‍ය ලෝකේ වයසට යෑම අඩු වුණත් නැති වුණත් අවසානයේ දින 14ක් තියලා වස්ත්‍ර කිලිටි වෙලා අධික දුකක් විඳලා තමයි දෙවියෝ එතනින් චුත වෙන්නේ. ඒ වෙලාවට අච්චර කල් විඳපු සැප මොකක්වත් දැනෙන්නේ නැහැ. එතකොට කොහෙ ගියත් අපි මේ ලෝක ධාතුවේ පංච සුද්ධාවාස බ්‍රහ්මතලෙත් ඒ ඉන්නේ එතන රහතන් වහන්සේලා නෙවෙයි අනාගාමී ඇත්තෝ. ඉන් මෙහා සියලු ඒ පංච සුද්ධාවාස වලින් මෙහා සියලු දෙනාට චුත වෙවි නැවත ඉපදීම තියෙනවා. සකෘදාගාමී කෙනත් අනාගාමී කෙනත් අනාගාමී ඵලයට යනකම් ඵලය තුල නැවත චුත වීම නැවත උත්පත්තිය තියෙනවා. මෙහෙදිම ඉවර කරගත්තොත් නැවත භවයට නොවැටි ඉවර කරගත්තොත් අර අජරාමර කියලා නොමැරෙන තැනටපත් වෙනවා. දැන් අපි ගිය ආත්මේ මැරිලා මෙහෙ ඉපදිලා තියෙන්නේ මරණයක් ලැබිලා තියෙනවා අපිට. අපි කවුරුණත් අපිට වයසට යෑමක් ලැබිලා තියෙනවා. අපි මහා ආයුෂක් ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 60න් 75න් 70න් බැරිකම ආවොත් අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 30ක් දුක් විඳිනවා. ඇවිද ගන්න බැරුව අර කරපු සැප දැනෙයිද එතකොට? මොනතරම් සැප විඳලා තිබුණත් සැපක් දැනෙනවද ඇවිද ගන්න බැරි වුණා. කං කැක්කුම්, දත් කැක්කුම්, හිසේ කැක්කුම්, බඩේ අමාරු, දනිස් අමාරු. කිවිසුමක් යන්න බෑ. මුළු ඇඟම රිදෙනවා. හචින් එකක් යන්න බෑ හක්ක ගැලවෙන්න වගේ. ඉක්මනින් ඇවිදින්න බෑ වැටිලා යට කුඩු වෙලා යනවා. මේ தත්ත්වය තමයි අපිට ලැබිලා තියෙන්නේ පෙර භවයේ මැරිලා මෙතන උපන්නයි. අපි මෙවැනි තත්ත්වයක් නොවන තැනක් ලෝකේ තියෙද්දි බුදුන් වහන්සේලා පමණයි මේව දේශනා කරන්නේ. අජරාමර තැන, නොමැරෙන තැන, වයසට නොවන තැනක්. ලෙඩ නොවෙන්න මේ ලෝක ධාතුවේ යම් තැනක තියෙනවා. ඒක මේ ලෝක තල 31කින් එහා පැත්ත. අන්න එතෙන්ට යන්න මේ බුදුන් වහන්සේ මාර්ගය දේශනා කරන්නේ. එතෙන්ට යන්න නම් බුදුන් වහන්සේ දේශනා කරන විදියට අනුදැන වදාරන විදියටමයි භාවිතා කිරීමෙන්මයි එතෙන්ට යන්න තියෙන්නේ. ඒ කියන්නේ තත්ත්වයටපත් වෙන්න තියෙන. එහෙම නැතුව අපිට ඕන ඕන විදියට අපි හිතන විදියට කරලා බුදුන් වහන්සේ සරණ යනවා කියන්න බෑ. ඒ සඳහා අපි තේරුම් ගත යුතුයි බුද්ධ වචනේ සබ්බපාපස්සා කරන අපිට පවු නොකරින්න ඕන තරම් ක්‍රම තියෙනවා. සමහරු පවු කරන්නේ බයට. හැබැයි පවෙන් වැළකීලා ශ්‍රේෂ්ඨයි. සමහරු පරම්පරා පුරුද්දෙන් පවු කරන්න නැති අය ඉන්නවා. ඒ අය බොහොම සිල්වත්ව ආවා. ඒ නිසා ඒ කෙනත් ඒව කරන්නේ නැහැ. ඒ විදියටම ජීවත් වෙනවා. සමහරු පව් කරන්න ලැජ්ජාව නිසා පව් නොකරන පිරිසින්. එයත් පවෙන් ගැලවෙනවා. හැබැයි ගැලවුණාට ඇතුළ ගැන මේ මොහොතක් පාසා ඇති වෙන සිතවිල්ලක් නිසා කෙලෙසෙන රාග දේශ මොහන්ගේ පහළවීමක් ගැන හිතා ගන්න බෑ දහම නොදෙන. අපි සතුන් නෙමරුවා කියලා. අපි ගාව කොයිතරම් කෙලෙස් තියෙද? නොමරන එක උපමන ඉන්නවද? ඒ සතුන් ඒ කියන්නේ මරණ එක හොඳයි කියන්නේ එහෙම නෙවෙයි. මරන්න එපා. මරන්න හිතන්නත් එපා. හිතුවත් අකුසල සිතක්. අනුබල දුන්නත් අකුසල සිතක්. මම වෙන කෙනෙක් ලව්ව මැරුවත් අකුසල. එතකොට දෙගුණයයි.
ඔව් මං වෙනුවෙන් නෙමරුවා කියලා බොරු කියලා මං ගත්තත් ඒත් අකුසල. මං එන් එහාට විග්‍රහ කරන්නේ නැහැ. ඒක නුවණැත්තන්ට පමණයි ඉතිරි ටික. එතකොට මම පවු නොකර ඉන්නවා. මං සතුන් මරන්නේ නැහැ. මං අන්සතු දෙය ගන්නෙ නැහැ. මං සීලවන්තයි. ඒ මට්ටමේ සීලවන්ත. නමුත් මගේ හිතේ මොනවද ඉන්නේ? හිත තුල මොනතරම් රාග, දේශ, මෝහයන් සංකල්ප සමග පහළ වෙනවද? සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ කාම ලෝකේ සම්බන්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම පංචකාමයන් සම්බන්ධ මොනතරම් හැඟීම් මොනතරම් ඔබට එනවද? නේද? දැන් ඕව දිහා බලලා ලෝකෙ දිහා බැලුවම ලෝකය ප්‍රශ්න වල පැටලිලා තියෙන සිල්වත් අය. අපි සිල්වත් කියලා හිතන් හිටපු අය. මේ ගන්න නිවන් දකින්න උපමාවක් පමණයි. අපි සිල්වත් කියලා හිතාගෙන හිටපු අය අපි බාහිරින් නෙමෙයි මනින්න ගියේ. භාවිතෙන් මනිනව නම් අනුන්ගෙන් මනින්න බෑ. අනුන් කවුද දන්නේ නැහැ නේ. අපි හිතන් හිටපු අය මොනතරම් හිත ගෙවල් වල ඇද්ද? මොනතරම් අපරාධ කරලා ඇද්ද? ඒව නොකර බැරි වෙනම හිත ගැන දැනගත්තේ නැති වෙනවා. ක්ලේශ මායя සිතවිල්ලක් ලෙස පහළ වෙන්නේ. ඒ ක්ලේශ මායя කියන්නේ රාග දේශ මොහ සහිත සිතවිල්ල සංකල්පය. පහළ වෙන්නේ සිතවිල්ලක් ලෙස. පහළ වෙලා ඒක ජීවිතය බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ අයිතිකාරය බවට නොදන්න කම නිසා පත් වෙනවා. ඒකට අනුව හිතනවා යා. හිතනවා කියන්නේ ඒ ආපු අරමුණ ඇසුරු කරනවා. ඇසුරු තව අරමුණක් ඒක පවත්වන්න නඩත්තු කරන්න පවත්වාගෙන යන්න පිහිටට තව එකක් එනවා. ඒක තමයි නූපන් අකුසල උපදිනවා කියන්නේ. අන්න අවිද්‍යාව ඉන්නකම් මේ ගැන නොදන්නකම සිත පිළිබඳ නොදන්නකම් සිත කෙලෙසෙන බව නොදන්න කෙනෙකුට නැවත තව අපායට යන තා සංකල්පයක් එනවා. නූපන් අකුසලයක් උපදිනවා. හැබැයි මේ ධහම දන්න කෙනාට මාර්ග ඥානය ලබාගත්ත කෙනාට මේ සිත පිළිබඳ අවබෝධ කරගත්ත කෙනාට මේ සිත සුද්ධ කරන්න කිව්වේ එන සිත අපිරිසිදු වෙන නිසා. සියලු සකස් වීම දුකක් කිව්වේ සබ්බේ සංස්කාර දුක්ඛ. සබ්බේ සංඛාර දුක්ඛ. ඔබ දන්න වචනේ. සියලු සංස්කාර දුකයි කිව්වා. එහෙනම් අපි නිවන් දකින්න නම් අපි මේ සිත සුද්ධ කරන මේ සියලු සංස්කාර දුකයි කියලා අපිට තීරණය දෙන්න ඕන. පොතේ තියෙන වාක්‍ය කිව්වට බෑ. මේ ගාථා පාඨය කිව්වට බෑ. මේක පාඩම් වුණාට බෑ. මේ ඔබ තුල සංස්කාර පහළනට ඔබ දැනගන්න සංස්කාර කියන්නේ මොනවද? නේද? නොදැන මොනවා කරන්නද? පාඩම් වුණාට මේ කොහෙ තියෙන එකද උපාදාන ස්කන්ධේ කොහෙද තියෙන්නේ කොහොමද හටගන්නේ නොදැන මොනවා කරන්නද? අපි කොයිතරම් ළමා කාලේ මේව පාඩම් කරන් හිටියද අපි කොහෙ තියෙන එකද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. මේ කතා කරන මමත් එහෙමයි. ඒ බුද්ධවාදයට නුවණ පහළ වෙලා කාලෙන් ඉෂ්ට වෙන්න ඕන කොට ඉෂ්ට වෙලා සසර ගැන කලකිරීම ඇති වෙලා සිත පේන්න ගත්තම තමයි පේන්න ගත්තේ ඉස්සෙල්ලා මහා කෙලෙස් දැක්කේ. ඔබ ඉතින් හිතුවා මහා ටික අයින් කරාම හරි කියලා. අමාරුවෙන් මහා ඒවා පාලනය කරන යනකොට පේනොනේ ඊට ටික පල්ලෙහෙන් තියෙන කෙලෙස්. ඒව හොඳට ඇසුරු වෙනවා. එතකොට ඒව අමාරුවෙන් පාලනය කරනකොට ඊටත් සියුම් එක පේන්න ගත්තා. ඔහොම එක මට්ටම් වල කෙලෙස්. එහෙම වෙලුවම් පිනෝ මේ ඉන්න ඉරියව්ව කකුල් දෙක නමාගෙන ඉන්න එක රිදෙනවා. රිදෙනකොට ඒකට විරුද්ධ සිත එනවා. ඊට පස්සේ දිගාරිනවා. දිගාරින සැපයි කියලානේ. ඇයි සැපයි කියනකොට දැක්කෝ සැපේ ඇලිලානේ පටන් ගන්න. මේක නිවන් දකින්න කොන්ද කෙලින් තියම් කරන ක්‍රමයක් බුදුන් වහන්සේ උගන්වලා එන කුජ්ජුත්තර වල අදත් සසරේ. වාඩි වෙල කියලා ක්‍රමයක් නැහැ නේද? බාහි අදත් සසරේ. බාහි දාරිචුර හිටගෙන රහත් වෙන්නේ. ආනන්ද සපෙස් පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇඳට වැටෙද්දී උගසෙන කරණමක් ගහදී. ඔබ දන්නවා මේ උන්වහන්සේලා රහත් ඵලයට මේ රහත් වෙනවා කියන්නේ කෙලෙස් නූපදින තත්ත්වය කයේ පහළ වෙන තත්ත්වය. මේ මහා ඵලයට එන හැටි. ඒක ඉරියව්වකටයි තියගන්න නෙවෙයි. ඉරියව්වකටයි කය පවත්වන ක්‍රමය. මේ කය කොච්චර වෙහෙසක්ද නිවනට මග යන කෙනා දන්නවා ඉරියව්වක පැය විනාඩි 10ක් ඉන්නකොට රිදෙනවා. ඒක කය කොච්චර තමන් මේ කවන පොන කය තමන්ට උදව් නැති හැටි. තමන් මේ සංසාරෙම අපි මේ කයට කන්න දෙන්නේ නෙමෙයි දඟලන්නේ. කය හැඩ කරන්නේ කය අනුන්ට හැඩයි කියලා පෙන්නන්නේ දඟලන්නේ. බලන්න විනාඩි 10ක් ඉන්න කය ඉඩ දෙනවද ඔබට? විනාඩියක් පත්තරයක් එක ඉරියව්ව බලන්න පුළුවන් අරහෙට හැරෙනවා මේ ඔබ දන්නෙත් නෑ මෙච්චර මේ විපාකයක් තියෙනවා. මොන ඔය දිහා අවබෝධයෙන් බලන්න ගියාම පේන ඔව් හිටගෙන මේ ඉරියව්ව ඉන්නකොට රිදෙනකොට අනිත් ඉරියව්වට හැරෙනවා. ඒක රිදෙනකොට අනිත් පැත්තට හැරෙනවා. මේ විදිහට අපි අපා දුකක් විඳ දැනගෙන හිටියේ නෑ. ඔන්න දහම් මැස පහළ වෙලා දහම බලාගෙන යනකොට දෙකෙන් තමගේ ජීවිතය දිහා බලනකොට මේ බඹයක් වමන කය සම්පූර්ණ සම්මර්ෂණය කරනකොට විග්‍රහ කරනකොට පේනවා කය මහ වේදනාවක්. කයේ වේදනාව නිසා සිත ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ රිදෙනවා නම් රිදෙන එකට විරුද්ධයි කය. එතන ද්වේෂ සිත එනවා. ඊළඟට සිතම තෝරන කකුල දිගාරින්න. දැන් දිගාරින එක සැපයි කියලා හිත කියනවා. හිතේ පහළ වුණා සුඛ වේදනාව. ඒක ටිකක් වෙලා යනකොට ඒක දුක වේදනාවක් වෙනවා. ඒ අතර ඕන තරම් දේවල් මතක් වෙනවා. මන ආයතනේ මන ගෙනත් දෙනවා මේ අපිට. අර හරත් බැඳ හරකට බඩු පටවන්නේ අරක නෙවෙයි.
ඒ වගේ අපි දැන් අපිට මනස ගෙනල්ලා දෙනවා පටවනවා අපිට. අපේ හිත මත පටවනවා. හිත නම් අපිට ලෝකෙ එකනේ ලෝකෙ වෙන්නේ. බබයක් වුණා කය ඇතුලේ ලෝකෙ. ඒකට පටවනවා. පටවනවා කියන්නේ විවිධ ඒවා උපදිනවා. ඒ ගැන අවධානයෙන් ඉඳලා පුරුදු නැති කෙනාට. ඒ කියන්නේ සිත දකින්න වීරිය වඩලා නැති කෙනාට උපාදානස්කන්ධ ගැන අවබෝධ කරන් දකින්න පුරුදු කරලා නැති කෙනාට මේව පේන්නේ නැහැ. එයා මේ ශාසනයේ හිතන් හිටියට ඔහු ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒ නිවෙන ගතිය ලැබෙන්නේ නැහැ. මේ කෙලෙස් ටික මෙන්න මේ විදියට එකින් එක තමන්ගේ හිත මත පැටවෙනවා. එතකොට පැටවෙන්න අපි තෝරනවා මේක නැත්තම් මේක සැපයි කියලා. බලන්න දැන් ඔහොම භාවනා යෝගී වෙන්න කවුරුත් දන්නවා ඇති. ඉරියව් මාරු කරලා විතරයි අවසානයි. අද කාර්යාලයට වැඩට ගියේ නැහැ. කවුරු වැඩට ආවද දන්නේ නැහැ. දැන් ඕ හිතක් පේන්නේ නැහැ ඔය වෙලාවට. ඒ රූපේ ඇබ්සොලු වෙනකොට, ඒ රූපෙට ඇලෙනකොට, ඒ රූපෙට කාම වෙනකොට ලෝකෙ වෙල එතන. ඒ ලෝකෙට ඇලිලා තණ්හාව පහළ වෙලා. ඒකෙන් මත් වෙලා රාගය පහළ වෙලා. එතකොට දැන් එයාට තව එකක් එනවා. මගේ තරහකාරයෝ හිටියේ ඒ කට්ටිය මට විරුද්ධව පැමිණිලි කරාද දන්නේ නැහැ. දැන් මේ විදිහට හිත අසහනයෙන් පිච්චි මේ ඔක්කොම සිතුවිලි. මේවා දැන් ඇවිල්ලා ඇසුරු කරත් නැති වෙනවා, ඇසුරු නොකරත් නැති වෙනවා. ඉතින් මොකටද මේක ඇසුරු කරන්නේ? වැඩක් නැති එකක්. දැන් ඔබට ඒ වෙලෙට ඕන වෙන මාර්ලි ඉන්නකොට මාර්ලි ඉන්නෝ කියන එක දැනගන්න විතරයි. නැගිටලා ඇවිදිද්දි මේ නැගිටලා ඇවිදිනවා. හැම සිහියක්වත් අපිට නේ මම මේ ඇවිදිනවා කියලා දන්නෙත් නැහැ. පාදේ ඉස්සරහට තියෙනකොට මේ ඇවිදිනවා කියන්නේ කාය සංස්කාරයක්. එක පියවරක් කියන්නේ එක කාය සංස්කාරයක අනිත්‍ය වෙනවා. අපි එහෙම මෙනෙහි කරලා නැහැ. ඇවිදිමි කිව්වට. කෙනෙක් ඇවිදිනවා කියලා ඒතකොට දික්ටිගත වෙනවා. ඇවිදින එක කාය සංස්කාරයක්. වචනයක් කතා කරන කෙනා වාචී සංස්කාරයක්. වාචී සංස්කාරන විතක්ක ਵਿਚාර අරමුණේ හැසිරීම. එතකොට දහම නොදන්න කෙනා කොහෙන් මොකක් කියලා කියන්නේ? ගැඹුරු තමයි. දහම භාවිතා කරන කෙනාට සරලයි. භාවිතා නොකරන කෙනාට ඔක්කොම ගැඹුරු එකක් තේරෙන්නේ නැහැ. අවබෝධය වල Taman දිහා බැලුවකම සරලයි. නේද? එතකොට දැන් චිත්ත සංස්කාර මොනවද කියලා දන්නේ නැහැ. වේදනා සංඥා. වේදනාවයි හැඳිරීමයි. ස්පර්ශ නිසා හටගත්ත වේදනාවයි දැනීම. වේදනාවයි ඒ වෙලාවේ හිතෙන් මානසික මතු කරලා දුන්නු සංඥාවයි. ඒ දෙක චිත්ත සංස්කාර. ඒතර බැලුව මොකක්වත් මගේ ඒව නෑනේ. ඒතර ආනාපානේ කාය සංස්කාර. ආනාපාන කිව්වම නාහෙන් හුස්ම ගන්න එකක් යන එකක්, කනට ශබ්ද එනවා යනවා, නාසයට ගන්ධ වෙනවා යනවා, දිවට රසය ඕන තරම් තියෙනවා මෙතන. අපි එකක් ගත්තොත් හුස්ම ගන්න. හුස්මත් එනවා යනවා. මම ගන්න ගියා නම් මතක් කරන් ගන්න ගියා නම් අමතක වෙලා මැරිලා හුඟක් කල් ඉපදුණු දවසේ මැරෙනවා. මතක් වෙන්නේ නැහැ හුස්ම ගන්න. මම එක් ගන්නවා කියලා හිතුවනම් මේක කයේ ක්‍රියාවලියක්. කාය සංස්කාරයක්. එක හුස්මකින් බලන්න එක හුස්මක් ගන්නකොට ගන්න බව ඉවර වෙනවා. එතන ඒ කාය සංස්කාරයක්. ඒක අනිත්‍යයි. කලබලෙන් තීරණ දෙන්න යන්න එපා. හුස්මත් එක්කම හුස්ම යන වේගෙම තීරණ දෙන්න ගිහිල්ලා තමයි අපි වැරදිලා තියෙන්නේ. කාය සංස්කාරයක් අනිත්‍යයි. එහෙම කියන්න ඕනේ නැහැ. ඒ හුස්ම දිහා හිතාගෙන ඊළඟ හුස්ම පිට කරනවා. පිට කරන එක හිතාගෙන කාය සංස්කාරයක් අනිත්‍යයි. දැන් ඒ වෙලේ ගන්නව ඇති එහෙම හිතද්දි. ගන්න එක ගැන අරමුණු කරන්න යන්න එපා. ඉස්සෙල්ලා අල්ලගත් එක තීන්දුව කරන් ඉන්න. මොකක්වත් නැත්te ඒකනේ අපිට. අපි අර හුස්ම වේගෙම කාය සංස්කාරය අනිත්‍යයි. කාය සංස්කාරය අනිත්‍යයි. නෑ එහෙම නෑ. කලබල නැතුව මේ හුස්ම ගන්නවා කියන්නේ කාය සංස්කාරය. ඒක අනිත්‍යයි. හුස්ම පිට කරනවා කියන්නේ කාය සංස්කාරය. ඒක අනිත්‍යයි. එන යමක් අනිත්‍ය නම් ඒකයිති. යදනිච්ඡන් තන් දුක්ඛ. ඒක දුකටයි. එන හුස්ම කියන්නේ මොකක්ද? දුකටයිති දෙයක්. මටයිති දෙයක්. සංසාර දුකටයිති දෙයක්. අර දුක විදියට ගන්න ඔය. ඒ හුස්ම මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, අනාත්මයි කියලා ගන්නවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ඒ හුස්ම ගන්නවා. මේ ත්‍රිලක්ෂණයට අල්ල ගන්නවා මෙතන. ආනාපානෙ. ඒතර හුස්ම පවා යොදාගන්නේ විදර්ශනාවට. විදර්ශනාව කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන එක. සමතෙන් බලනවා කියන්නේ උපාදානස්කන්ධ විදියට බලන එක. ඒක අපිට පුළුවන්. අපිට කෙනෙක් පේනකොට අපි හැට පේන එක අපි ගනිමු කෙනෙක් පේනවා කියලා. අවබෝධයට පහසු වෙන උපමාව ප්‍රථමයෙන් අපි ගනිමු විතර කෙනෙක් පේනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයට අනුව බලන්නේ නැතුව නිවන් දකින්න බෑ. කෙනෙක් පේනවා කියු ගම්ම අවිද්‍යාව. එහෙනම් අපි අවිද්‍යාවෙන් තමයි ප්‍රඥාවට එන්න තියෙන්නේ. අවිද්‍යාව ඉඳගෙන මෙනෙහි කරනවා කෙනෙක් පේනවා කියන්නේ ඇහැ රූපයක් ගැටෙනවා. පේන කෙනාගෙන හිතේ පහළ වෙලා තියෙන දැනීමක්. ඒ කියන්නේ වේදනාවක්. සංඥා මේ ඔක්කොම එක මොහොතේ පහළ වෙනවා. ඒ සංඥාව ඇතුලේ තියෙනවා මේ මගේ හතුරා. එහෙම නැත්නම් මේ අසවලා. ගමරාල. හතුරා. ගමරාල කියන එක ඇතුලේ තියෙනවා මගේ ඔක්කොම දැනීම් ටික. ගමරාල ගැන දන්න සියල්ල තියෙනවා. හතුරා. දැන් ඒක සුඛ දුක වේදනාවක්. ඒක ගමරාල කියනකොට දුක වේදනාව පහළ වෙනවා. එතකොට ස්පර්ශයත් එක්ක දැනීම සංඥා ඔක්කොම එකට. කය සිත වචන සංකාර. දැන් ඒ වෙලාව ගන්න හුස්ම මොකටද මේ දුකටයි තියෙන්නේ. මේ අවිද්‍යාවටයි තියෙන්නේ.
එතකොට ඒකේ අරමුණ වේදනා සංඥා ඇස කාන්න චිත්ත සංස්කාර. එතකොට වචී සංස්කාර විතක්ක ਵਿਚාර මේ අරමුණත් ඒ ගැන එන්නා වූ සියලු සිතුවිලි පරම්පරාවම සියලු වචන ප්‍රකාශයන් සියල්ලම. ඔන්න සංස්කාර. දැන් මේ වචන නොතේරුණාට කවන්නේ මම තනි වචනෙට ගන්නවා මේ ඔක්කොම බුද්ධ වචනේ ගලපලා ඔබට තේරෙන බසට මම අරන් දෙන්නම්. දැනට ඔබ අහන් ඉන්න. අහලා පස්සේ මේක ගලපගන්න. විඥානය. දැන් ඔබ දන්නේ මොනවද ඒ වෙලාව? අරය හතුර කියලා විතරයි. අන්නේ දැනීමට කියන විඥානය. දැන් එයා හතුර කියලා ගත්තොත් ඔබ නොදැනුවත්ව සසර දුකේ යන මාර්ගයේ ඉන්නේ. සසරට වැටෙන පාරේ ඉන්නේ. ඔන්න තියෙන මාර්ගය. මාර්ග දෙකයි. මොකද්ද? පුහුදුන් ප්‍රත්‍යඥයාගේ මාර්ගයයි. ඒ පුහුදුන් ප්‍රත්‍යඥ භාවයෙන් මිදිලා අමෘත මහ නිවනට යන මාර්ග ඥානයයි අනිත් පාර. දැන් අපි ඉන්නේ අපිට ස්වභාවයෙන් පහළ වෙන්නේ කෙලෙස්. ඒතර අපිට පේනවා අසවලා හතුර නම් මේක සිතුවිල්ලක්. අන්න දැන් තමයි අපිට මට මාව පෙනුණු දවස. මම මෙච්චර කලක් මම කවදාවත් මම දැකලා නැහැ. මම දන්නේ මන්නම් ජීවිතුන මම දැකලා නැහැ. මම පිටින් කණ්ණාඩියෙන් බැලුවම 60 රූපයක් නේ පේන්නේ. මම හිතුවා මම දකින්න කියලා. මම ගිහිල්ලා කණ්ණාඩියෙන් මූණ බලන කණ්ණාඩියෙන් මම දිහා බැලුවම මගේ ඇහැ හරහා පේන්නේ කණ්ණාඩියත් 60 රූපයක්. ඇහැ හරහා ඇතුලෙන් ඉන්න ප්‍රතිබිම්බයට එහෙම නැත්නම් ඡායාවට කණ්ණාඩිය ඇතුළේ තියෙන ඡායාවට මම හිතන් ඉන්නවා මම කියලා. ඒකත් 60 රූපයක්. මම කියලා හිතන් ඉන්න එක මනෝවිඤ්ඤාණය. මනසෙන් ආපු රූප සංඥාව. කණ්ණාඩි ඉන්නේ මම නෙවෙයිනේ. කණ්ණාඩි ඡායාව. හැබැයි ඒ දැනීම ඇති ඔබේ ගා. නමුත් ඒ දැනීම තිබුණාට මේක ගලපන්න කිසිම කෙනෙකුට දක්ෂතාවක් නැහැ. අපි ඒ කණ්ණාඩිය බලන් අපේ කොණ්ඩේ පීරනවා. අරක කියලා හිතන්නේ අර කොණ්ඩේ කියලා හිතන් මෙහෙ පීරනවා. හිතලා පොඩ්ඩක් ගලපලා බලන්න ටික විවේකයෙන් ඉන්න වෙලාවට මේකේ පුදුම ධර්ම ඥානයක් පහළ වෙයි මේක දිගේ. එතකොට ඔබ දැන් ඔබට මේ මොහොතේ පේනන 60 රූපයක්මයි කණ්ණාඩිය. කණ්ණාඩිය තියෙන දේත් ඒ කණ්ණාඩිය දිහා බලන් කොණ්ඩේ පීරන එක නවත්තන්න නෙවෙයි කියන්නේ. ජීවිතේ පවත්වන නඩත්තු කරන පවක් නොවන ජීවිතයට අවශ්‍ය කරනා වූ ක්‍රියාවක් නවත්තන්න කිව්වේ නෑ බුදුන් වහන්සේ. පව් වෙන දේවල් නේ නවත්තන්න කිව්වේ. මහා පාපයට ඇලෙන දේවල් අවබෝධ කරනකොට පාපෙන් හිත තුලින්ම සුද්ධ වෙලා යනවා. පව් නොවන දේවල් ජීවිත ක්‍රියාවල් කරන්න ඕන. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්ච. කෑම බීම ඉඳුම් මිටුනි. නිවාස තිබහට බොන ඒවා. හරි? ඒව ඕන. එතකොට ඒවා තුල ගන්න අවබෝධය තමයි සසරට වැටෙනවද සසරෙන් ගැලවෙනවද කියලා තීන්දුව වෙන්නේ. එතකොට හිතයින මම මේ කණ්ණාඩි දිහා බලනවා කියන්නේ එයා ඒ සිද්ධිය වෙන ගමන් කොණ්ඩේ පීරන ගහ හිතන මේ ඇහැ රූපේ ගැටෙනවා. ඇහැ රූපේ ගැටෙන ගමන් හිතේ පහළ වෙනවා අර ඉන්නේ මම කියලා. අන්න ඒක මනෝවිඤ්ඤාණය. මනසින් නිකුත් කරපු රූප සංඥාව. මගේ කොන්න දැන් කොණ්ඩේ පැත්තට අවුල් වෙලා හිතට දුකයි. දුක නිසා මම දුකෙන් නිදහස් කරන පීරනවා. හැබැයි මම මේ කණ්ණාඩිය බලන් දුක් විඳ බව දන්නේ නැහැ. ඔය මේ දැනගන්න කියන්නේ ඒකයි කිව්වේ ටිකක් පරීක්ෂා කරලා බලන්න. පොඩ්ඩක් පේන කොණ්ඩ ගහ කිදිලා. දැන් පුදුම දුකයි. කණ්ණාඩිය දිහා බලාගෙන අධික දුකක් විඳින කොණ්ඩේ ඉදිලානේ දැන්. එතකොට එයා කැමති නැහැ කොයි දිච්ච කොණ්ඩේ පෙන්වන්න කාර්යාලයේ සේවකයන්. එතන මොකද කරන්නේ? මෙයාට එනවා මේක කළු කරන ඒවා හිතට රූපේනවා. දැන් මේ කොණ්ඩ ගහ ඉදිරියේ විරුද්ධ විතක්ක ਵਿਚාරක පහළ වෙලා අරමුණු පහළ වෙලා ඉන්නවා. හැබැයි එයා දන්නේ නැහැ. දැන් මේ දහම ඉන්න කෙනා දන්නෝ මේක හැටි. මේ ධර්මතාව හඳුනාගත්තොත් මං ගැලවෙනවා සසරෙන්. මාගෙන මම දැනගත්ත වෙනවා. ඇත්තට මේ වෙන සිද්ධිය මේ ක්‍රියාජාලය හඳුනගත්ත වෙනවා. නැත්නම් මේ ක්‍රියාජාලය හඳුන නොගත්ත අවිද්‍යා මූලික කෙනෙක් මම. එතකොට එයා බලනවා කොණ්ඩේ කොටට කැපුවම හොඳට උඩට පීරන්න පුළුවන්. කවුරු හරි හිතන්නේ මම පීරන්නේ අරයට අනුව ඉන්නනේ. අරයාගේ කොණ්ඩේ හැඩයට මං කොණ්ඩේ හදන් අරයාගේ හැඩයට අනුව මගේ ඇඟ හදාගන්න මේ හදන්නේ මට ඕන දෙයක් නෙවෙයි මම මේ කරලා තියෙන්නේ. අනුන්ට ඕන එකක්. අරයාගේ අතපය මෙසේ මගේ අතපයත් එසේ විය යුතුය. අරයා ඉන්නේ මෙහෙමයි අත නමාගෙන මාත් නමන් හිටියම ඒ හැඩෙද මේ ඔක්කොම මානසික තියෙන ඒවා. පිටායට පෙන්නේ නැහැ. පිටායත් ඔය මානසිකත්වයේ හිටියනම් එයාට පේනවා අරයා වගේ අරයා ඇක්ෂන් ගන්නවා කියලා. ඒ ඔක්කොම එකයි. කොහොමද කරත්තවලින් බැඳලා ඉන්නේ. ඒක නිසා මේ කියන්නේ අවබෝධ කරගන්න. විසක් නවත්තලා දාන්න නෙවෙයි. නවත්තන දවසට නවත්තයි ඕවා. අපි මේ කවදාවත් නොදකපු මගේ විස්තරයක් මං විසින් හොයා ගන්නවා. ඒ බුදුන් වහන්සේ දුන්නු බුදු නුවණ යොදාගෙන මාර්ග ඥානය යොදාගෙන මම මාව හොයා ගන්නවා. මට මොකද වෙන්නේ? කණ්ණාඩිය ළඟින් යනකොට ඔන්න මෙහාට වෙනකොට ආයි පැත්තට හැරෙනකොට පේනවා පැත්තේ කොණ්ඩේ හරියට පීරිලා නැහැ. ආයි පීරනවා. පීරනකොට පොඩ්ඩක් හුලඟක් ඇවිල්ලා අර ටික ආයි ගෑවෙන පොඩ්ඩක් අවුල් වෙනවා. ආයි පීරනවා. මේ උපමාව ගන්නේ ඔබට මේක විස්තර කරලා දෙන්න උවමනාවට. ඊට පස්සේ දැන් ෂර්ට් එක දිහා හොඳට නමලා බලනවා, දිග ඇරලා බලනවා. අනිත් අය ඉතින් ඇඳුම් දිහා මතක් කරගන්න. ඇඳුම් වලට දාන මොස්තර මතක් කරගන්න. මේ කමීස ගැන අපි කියන්නේ. දැන් මේ නමලා හොඳට තියන් යනවා බස් එකට යනවා. කවුරුවත් ඇඟේ ගෑවන්නට කැමති නැහැ. ෂීට් එක තිබුණත් වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙන්නේ ෂීට් එක ෂර්ට් එක පොඩි වෙනවට. තමන්ගේ ඇඳුම පොඩි වෙනවට අකමැතියි. ඒ හැම එකක්ම තමන්ගේ ජීවිත ක්‍රියාවක් වෙලා ඒක ඇතුලේ
තංචකෝ ආගන්තුකේ උපක්ඛලේශ උපක්ඛලිට උපක්ඛලේශ සහිතව Tamanට නොදැනෙන්න කෙලිසි හිටියා. අන්නේ කෙලිසන අයටයි බුදුන් වහන්සේ දහම් දෙසු බලා ගන්න දැන්. ඔබ කෙලිසනව නේද කියලා. ඔබ හිත අපිරිසිදුයි නේද කියලා. අපිරිසිදුයි කියලා දකින්නකොට අන්න අපිරිසිදු භාවයේ අයිතිය අතහැරෙනවා. ඒව ධර්මතාවක් කියලා දකින්නකොට ධම්මානුපස්සනාව වැඩෙනකොට ධර්ම ඥානෙ එනකොට අයිතිය අතහැරෙනවා. ඒතර ඔබ දන්නවා මා කියලා කෙනෙක් මෙතන නැහැ. සිතුවිලි පරපුරක්. එහෙම නැත්නම් ධර්මතා ටිකක් මෙතන ඇති වෙනවා. ඒ ධර්මතා ටික මට නොදැනෙන්නම මා තුල පැවතිලා ක්‍රියාත්මක වෙලා මට නොදැනෙන්නම බැහැරට යනවා. දැන් ඔබ ඒවා නොදන්න බවෙන් මිදී දකිනවා. දකින්න කෙනෙක් වෙනවා, දන්න කෙනෙක් වෙනවා, අවබෝධ කරගන්න කෙනෙක් වෙනවා. ඔන උසස් වෙන දැන් ඔබ. ඒතර ඔබේ ජීවිතය තුළ ඔබට නොපෙනී තිබුණා වූ කෙලස් අපි මෙච්චර කල් කතා කර දහමේ ධර්ම කරුණු වලට මම මේ ඔබට පෙන්නන ඔබ කෙලෙසෙන හැටි දැන්. දැන් ඔබ නොහිතපු පැත්තක් මේ අද කතා කරේ. දැන් ඔබ හිතනවා අද මේ දැන් නාන්න යන්න හදන්නේ. හීතලයි. හීතලට ඔබ කැමති. දැන් මේ ගානට රස්සිට වතුර තියෙනන් හොඳයි. ඊළඟ ටැප් එක කරලා බලනවා මදි. ඊට පස්සේ කරන්ට් එකක් නැහැ. දැන් හොට් ෂවර් තියෙන අයට ඒව ගහ ගන්න බෑ. නැති අය කොහොමද හීතලේ බැන නාන්න. පිරිසිදුකමත් ඕන වතුර මේ ගානට රස්නෙත් ඕන ඒ ගානට නැහැ. දැන් අපි එතනත් කෙලෙසෙනවා. අපි හදිස්සියේ වැසිකිළියට යනවා ඉක්මනට මේ දේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අමාරුයි බඩ වේලිලා. දැන් මේ ඒකත් අසහනයක්. එතනත් අපි දුක් විඳිනවා. එහෙම ඉඳලා දැන් බස් එකට පරක්කුයි. දැන් කොහොම අඳිනව ඇත්ත වේගෙන් ටක් ගාලා. ඒ හැම එකක්ම වේගයක්. හැම එකක්ම විකෘතියක්. ඒක ඔක්කොම අද ඉඳලා දකින්න ජීවිතය කියන්නේ සබ්බකාය පටිසංවේදී මේ සියලු සංස්කාරයන් සංකතයන් තකසේම් ක්‍රියාවන්. ක්‍රියාජාලයන් සිත තුල පහළ වෙන අරමුණු ජාලයන්. සබ්බ සංකාර නේ? සියලු සංස්කාර දකින්න. සබ්බ සංකාර සමතෝ මේවා ගැන සමතයකට එන්න. තීන්දුවකට එන්න දකින්න. සබ්බූපදී මේ උපදී ගැන දකින්න මේවත් එක්ක වැඩ කරනව කෙලෙස් දකින්න. මේවෙන් ග්‍රහණයෙන් මිදෙන්න පටිනිස්සග්ගෝ. අන්න තණ්හාව නැති වෙන්න අරින්න මේ රූපෙට තියෙනා වූ මේ තමගේ අවිද්‍යාව මුල් කොට හිට වෙනවා තණ්හාව නැති වෙන විදිහට මේක දකින්න. දකින්නට ඔබට ලැජ්ජාවක් එයි හිනහාවක් එයි ඔබ ගැන. මම මොන බෞද්ධයෙක්ද නේද? ඔබ හොඳට තේරුම් ගන්න මේ හැම එකක්ම පේන කෙනෙක් යා. මුළු සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි इति සික්කති. සියලු ක්‍රියාවන් ඔහු දකිමින් ඔහු සික්කති. යම් පාලනයකට යම් අවබෝධයකටපත් වෙන කෙනෙක්. ඒවා මුල් කොට ඒවා අසුරු කොට පාලනයකට ලක් වෙන කෙනෙක් සිතෙන්. එතකොට ඔහුගේ හිත ඔහු පවක් පිරෙන දෙයක් නම් ඔහු කෙලින්ම අතහැරලම දානවා. නැත්තම් පවක් නොවන ජීවිතයට අවශ්‍ය ක්‍රියාවන් නම් ඒ අවබෝධය තුල ඉඳගෙන ක්‍රියාත්මක වෙන්න ආරිනවා. අන්න දෙකක්. දැන් නොදන්න ඒකට උත්තර ලැබෙන්නට ඇති. එතකොට හිත දැන් අපි සුද්ධ කරන්න කියලා අපි කොහෙන්ද පටන් ගන්නෙ? ඔන්න ඕන හැම තැනින්ම පටන් ගන්න පුළුවන්. දැන් මෙහෙම බලන් ඉන්නකොට ඔබ මෙහෙම මේ දැන් දේශනේ දිහා බලාගෙන ඇති. බලන් ඉන්නකොට ඔබට දැන් මේ කියද්දි හිතනවා ඇති ඔව් මටත් මෙහෙමයි. මං බොහොමමයි. දැන් ඔබ හං ඉන්න ගහනවද ඔබ ඒ හිත මවන දේ අල්ලන් යනවා. එතකොට මේක හෙන්නේ නැහැ. මේක හං ඉන්න දෙන්නෙත් නැහැ හිත. එතකොට ඔබ ඒවා දකිමින් මෙයා හං ඉන්න වීරයක් වැඩෙන්න ඕන මෙතන. නැත්තම් අර ධර්ම දේශනාව තුල අතු හොල්ලපු කෙනා වගේ වෙනවා. බිම ඉරියන්ද කෙනා වගේ වෙනවා. උඩ බලන් හිටිය කෙනා වගේ වෙනවා, නිදාගත්ත කෙනා වගේ වෙනවා. මම මේ දහම් දන්න අයටනේ කතා කරන්නේ. ඒ නිසා මේ කතාව දන්නවා. එතකොට ඒකේ අන්තයට යන්නේ. නොදැනගත්තොත් ඒකේ අන්තයට ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ නිකන් හරියට මෙතන කළු ගැඩොලක් තියලා වගේ. ගැඩොලට දහම ඇහෙන්නේ නැහැ නේ. බිත්තියට ඇහෙන්නේ නැහැ. ඒ වගේ මේ කෙනා මෙතන ඉඳගෙන මනස ගෙන දෙන එක ඇසුරු කරනවා. ඇසුරු කරනවා කියන්නේ මේක ඇහෙන්නේ නැහැ. තේරුණා නේද? අන්න ඒක නිසා මතක තියාගන්න මේ ඇහෙන දෙයට වීරිය වැඩෙන්න විදියට හිත දකිමින් මං ආවේ දහම අහන්න කියලා මහා අමාරු උත්සාහය ගන්න වෙනවා දැන් ඔබට. මේ දහම හරියට තේරෙන්න ගත්තොත් එතන ඉඳලා ඇහෙන්නේ මේක. සිත ගෙන දෙන්නම දහම කෙරෙහි ප්‍රසාදය විතරයි. ඒක ඔබ දන්නව එහෙම ඇහෙන අය ඇති ඕන තරම්. මේ දහම අහන අය අතර ඕන තරම් ඇති. දහම අහනකොට පුදුම ශ්‍රද්ධාවක් එනවා. අර අනවශ්‍ය කෙලෙස් එන එක අඩු වෙලා නොදැනෙන්නම නැවතිලම. එතකොට එයාට කාලේ මොකුත් දැනෙන්නේ නැත්තේ ඒකයි. එයා මේ වාඩි වුණා නැගිට්ටා වගේ හරියට. හුස්ම කරන් පිට කරා වගේ තමයි එයාට කාලයෙන් දැනෙනේව සියල්ල නෙදෙන යනවා. අන්න හරියටම මේ තැනට කවදා හරිපත් වුණාම වෙන දෙයක්. එතකොට හිත හරිය කැමති සුවෙන් තියන්න. හිත කැමති හිත සූපත් කරගන්නනේ. මේ හැමදේම හිත කරන්නේ හිත සූප. හැබැයි හිතට ගුරු උපදේශයක් නැති නිසා යාළුගේ මේ සිත සූපත් වෙන්න කියලා කරන්නේ සූපත් නොවන දේවල්. එම නිසා මේක එනාත්මෙත් මේ හුරුව යනවා. දිගට යනවා. දේවදත්ත ගල් පෙරලන්න ගත්තා වගේ. රන්තලයකින් පටන් අරන් බෙලි කපන්න ගත්තා වගේ. ළමයා වෙද්දි මරන් කෑවා වගේ.
බෝධිසත්වයෝ. ඊට පස්සේ බුදු වෙලා ගල් පෙරළුව අලින්ට රාපෙව්වා වගේ. මේ හුරුව දිගට යනවා. මේ හුරුව නොයන්නේ දහම ඇහුවොත් විතරයි. දැන් දේවදත්ත මොන අපි උදාහරණ ගත්තොත් දේවදත්ත. දේවදත්ත ධම්ම සභා මණ්ඩපයකනේ. දේවදත්ත මේ කියපු දහම ඇහුන්නේ නැහැ. නේද? ඇහුණා නම් පංචවරයක් ඉල්ලන්නේ නැහැ. මගපල්ලාවින් පහළ වෙන ශාසනයෙන් තව කෑල්ලක් ඉල්ලන්න, තව ඉරට කෑල්ලක් තරම් පොඩි දෙයක් ඉල්ලන්න. ඒක දේවදත්ත ඉඳලා තියෙන අර වුණත් එක්ක සංසාර පුරුද්ද නැති නිසා පුරුද්ද නැති අයත් ඉන්න පුළුවන්. එයාලා අන්න අර තත්ත්වය තමයි ඉන්නේ. දැන් මේ දහම අහන ඔබත් එහෙම වෙන්න පුළුවන්. නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕන. මොකද ඔබ සසරේ පෙර ආත්මේ කොහේ හරි ඉඳලා නැති. පෙර ආත්මේ ගොඩක් හම්බ කරලා තිබුණොත් දන්නේ නැහැ ඔබ. ඉහළ පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්නේ නැති. අද ඇවිල්ලා ආයි මුලින් ඉඳලා හම්බ කරනවා. එතන මහා නිදානිය ගොඩ ගහලා ඇති. ඔබ මහා දීපලක් තියලා ළමයින්ට බිරිඳලාට තියලා මැරෙන්න ඇති. එක්ක බිරිඳ එහෙම තියලා තමියට තියලා මැරෙන්න ඇති. දැන් මෙහි ආයිම අපි තු මනුස්ස ලෝකෙ පරණ කියලා. ආයි මුලින් ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා පොත් බෑග් ගෙල්ලන් ගිහිල්ලා විශ්වවිද්‍යාලය යනවනේ ඉහළ අධ්‍යාපනෙත් අරගෙන ඉහළට ගියා කියන්නේ මේ රස්සාවක් ගන්නනේ යන්නේ. ගිහිල්ලා අමාරුවෙන් පෝලිං වල ගිහිල්ලා මන්ත්‍රීලා ඇසුරු කරලා රස්සාවක් අරගෙන ඉතින් උදේට යනවා හවසට එනවා පඩි ගන්නවා කඩින් බඩු බෑග් එකකට එල්ලන් එනවා. ඔය කවුරුත් එකම දේ කරන්නේ. දැන් ගියාත්මේ අච්චර හම්බ කරපුවදීදී මෙයා මහා අමාරුවෙන් අමාරු ජීවිතයක් ගත කරනවා. පෙර ආත්මේ මහා පින්ඵල දීලා ලොකු ආර්ථික ශක්තියක් තිබුණා. මේ ආත්මේ එම පින්ඵල දෙන්න විදියක් නැහැ. වෙන පාප කර්මපතයක් ආපු නිසා, ඒක මූලික වුණු නිසා දැන් වෙන කර්මපතයක ඉඳන් දුක් විඳිනවා. හිතලා බලන්න පෙර භවයේ චුල්ලපන්තක හාමුදුරුවෝ අති ඉගෙන ගන්න දක්ෂෙක්. තමහා දක්ෂ සම වෙන්න එන කෙනෙකුට ඉරිසියා කරා. හිතෙන් වෛර කරා. දැන් එතකොට ඉගෙන ගන්න පුළුවන් ආත්මෙ එතන. ඊළඟ නැවත මේ චුල්ලපන්තක හාමුදුරුවෝ මේ ආත්මේ. අපි ඒ ආත්මෙ ගනිමු. ඒ ආත්මේ යාට පාඩම් හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. මොකද අන්න වෛර කරපු සිතේ විපාකය මේ ආත්මේ ජීවිතේ වෙලා ආවා. තේරුණානේ? ඒ එදා වෛරයට පාත්‍ර වූ කෙනා නැහැ. තමන්ගේ ගතිය මේ ආත්මේ හුරුව වෙලා උපදිනවා. ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. ගතියට අනුව චුතිය කියන්නේ චුත වෙනකොට පහළ වෙනව ගති. තේරෙනවද? ඒකට අනුව ප්‍රතිසන්දිය. එතකොට ලෝසක පෙර භවයේ පින්වත් සංඝරත්නයට ගෙනියන දානේ ගින්නට විසි කරලා කාලා හොරාට ඒකේ විපාකයට අනුව ඌ උපන්නා. හඬ නැති තැනක. නගරෙම ඉන්න අයගේ පව පළ දෙන්න පුළුවන් තරම් මහා පාපකාරී කෙනෙක් වුණා. අනිත් අයගේ පව් ඇවිස්සෙනවා. රජු හොඳ නම් කලට වැසිලා වෙයි කිව්වේ හොඳ ඉහළ ඉන්න පිරිස හොඳ වැඩ කරොත් අනිත් අයගේ පින් ඇවිස්සෙනවා. ඉහළ ඉන්න අය වැරදි කරොත් අනිත් අයගේ පව් ඇවිස්සෙනවා. ඒක තමයි ධර්මතාව. මේක ලිච්ඡවි ජාතකය. ලිච්ඡවින්ට දුන්නු දසරාජ ධර්මයේ උපදේශ මම මේ කිව්වේ. මේ ගෙදරක කියන්නේ. ගෙදරින් දෙමව්දෙමියෝ සිල්වත් නම් ළමයි හොඳට සිල්වත් හැදෙනවා. අති කලාතුරකින් දුර්ලභ මහා කර්මපතයක් තිබුණොත් හැර නැත්නම් සමස්තව නිහඬයි ඒ පවුල. හොඳින් ඉන්න අය. කාටවත් කරදරයක් නැතුව ඉන්න අය. නැති වුණොත් වෙන්නේ පෙර මහා කර්මපත ඒ ගෙදර ඉන්න කෙනා ප්‍රබල දරුණු කෙනෙක් නම් අනිත් අයගෙනුත් එවැනි චරිතයක් එයාට ලැබෙන්නේ. ඒ අයගේ පවුල් වල අයත් යන්නේ අනිත් පැත්තට. එයාලගේ පව් අවිස්සෙනවා. ඒක ලිච්ඡවි ජාතකයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ අපේ ජීවිතේට. එහෙනම් අපි තේරුම් ගත යුතුයි අපි ධර්මානුකූලව විය යුතුමයි. බුද්ධ වචනයට අනුව ශික්ෂණයක් එහෙම නැත්නම් පාලනයක් ඇති කරගatiya යුතු සිත මෙලෙහි කරලා සිතේ තිබෙනා වූ අනුන්ට එරෙහිව හෝ දෙයකට එරෙහිව පටන් ගන්නා වූ ක්ලේශ ධර්මයන් තමා විසින් පාලනය කරගත යුතුයි. නවත්ත ගන්න බැරි නම් පාලනය කරගන්න ඕන අඩු ගානේ. 100ක් වෙනවනම් 10ක් හරි අඩු කරගන්න ඕන. වේගය 100ක් නම් 10ක් හරි අඩු කරන්න ඕන. එකපාරට බෑ 100ම අඩු කරන්න. හොඳට පුළුවන් කෙනා මේක වීරිය දරලා දවසම මෙල්ල වෙලා නිදි මරලා හරි මේක මෙල්ල කරගන්නවා. ඒක හරි. රාගේ පාලන රාගේ නැති වෙනකම් ඔහු විදර්ශන නුවණින් මෙහි අනර්ථය මෙනෙහි කරමින් විවිධ උපායවල යොදමින් හිතට අනර්ථය විදියට අසුබයක් විදියට අවඩක් විදියට මෙනෙහි කරලා පරද්දනවා කෙලස් ටික. රාග සිත, දේශ සිත පරද්දනවා. පරද්දලහු බුද්ධ වචනේ ජයග්‍රහණය කරනවා තමයි තුල. ඒ විදියට අපි එකපාරෙන් මේක කරන්න බෑ කොහොමද? එකපාරෙන් පුළුවන් හිතුත් තියෙනවා. එකපාරනේ දෙගමනෙන් තුන් ගමනෙන් බැරි ඒවත් තියෙනවා. 10 12 සැරෙන් බැරි ඒවත් තියෙනවා. පැය ගණන් යන ඒවත් තියෙනවා. මේක මේ ගේදම්. කාමසු විනය ගේදම්. මෙහි කාම මට්ටම් ගේද වෙනකම්. ඒ කියන්නේ මේවාට අපෙන් ආකර්ෂණ ශක්ති නැති වෙනකම්. ඒක සාමාන්‍ය සිතුවිල්ලක් විදිහට පත් වෙනකම් අපි එහි තියෙනා වූ ගතිය පරද්දන්න විවිධ ශිල්ප යොදලා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අනර්ථ කොට, අසුබ කොට, විපාක කොට මෙනෙහි කරලා. මහ වෙහසක් දරලා සමහර සිතුවිලි පරද්දන්න මාස ගණන් යනවා. ඒක මතක් වෙන වෙලාවට ඒක පිළිනොගෙන ඒක අනර්ථ කොට, අනිත්‍ය කොට, දුක් කොට, අනාත්ම කොටද, අසුබ කොට, අවඩක් කොට මෙනෙහි කරලා, දඬුවමක් කොට මෙනෙහි කරලා
ටිකකින් අමතක කරලා වෙන එකක් එයි. ආයෙ අර සිතුවිල්ල කොයි හරි වේලකවත් ආයෙ අර තීරණ දෙනවා. එහෙම ටික දවසක් දෙනකොට ඒක නැවත එන එක නවතිනවා. තමන්ගේ ජීවිතේ මේ අත්දැකීම් ඇති මාර්ගින් අය. නැති අයට කියන්නේ එහෙම වෙනවා. ඒක රහත් වෙනවා කියන්නේ. නේද? දැන් රහත් වෙනවා කියන්නේ ඔබ දන්න අඟුලිමාල ඇඟිලි කපාගෙන යනවා. ඇඟිලි කපාගෙන යනකොට හිතන්නවත් බෑනේ අපිට මේ කෙලෙසුන්ගෙන් මිදෙයි කියලා. සසර පුරුද්දයි බුද්ධ ආවාදයේ අවබෝධයයි මත සසර පුරුද්ද තියෙන නිසා ඒ පිනට බුදුන් වහන්සේ හමු වුණා. සසර පුරුද්ද නිසා, ඒ සසර පින් කරපු නිසා. බුද්ධ ආවාදයේ දෙනකොට ඒ සසර පුරුද්ද නිසා අවබෝධයටපත් වුණා. මහන්සි වෙලා විදසුන් නුවණ අරගෙන තමා තුළ තියෙනා වූ කෙලෙස් වල අනර්ථයම දැකලා මේ කවදාව සැපක් නොවන දෙයක් බව වටහාගෙන වැටහීම ලැබූ ගමන් උතුම් රහත් ඵලයට පැමිණෙනවා. ඒ වගේද අපිට හෙට වෙන දෙයක් අද කියන්න පුළුවන්. කිව්වට මිනිසුන්ට ඔප්පු කරන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ සුප්‍රබුද්ධ අද පහර හරස් කරලා බැන්නම බීලා වෙරි වෙලා බොහෝ බුදුන් වහන්සේට අපහාස කරාම ආනන්ද හාමුදුරුවෝ කිව්වා මෙයා තා දවස් 7කින් මහ පොළොව පලන් යනවා කියලා. මේක කියන්න කියලා. ඉතින් කිව්ව නිසා නේ යා වෙන කාමරයකට හැංගිලා හිටිය උඩකට. මේ ගුවනේ හැංගිලා හිටියත් පොළොව යට හැංගිලා හිටියත් දඬුවම එන බව කිව්වා. එතකොට දැන් පිළිගන්න පුළුවන් ද අහපු අයට? හිතේ බය නිසා සුප්‍රබුද්ධට සිදුහත් බෝධිසත්වයෝනේ යසෝදරා දාලා ගියේ. දැන් බුදුන් වහන්සේනේ ඉන්නේ. පලිගන්න මේ. දාලා ගියකට පලිගන්න හොඳම අවස්ථාව මෙතන. මම මේ දවස් 7 ආරක්ෂා වෙලා ඉන්න ඕන. මම මහල් ප්‍රාසාදයකට වෙලා හැංගිලා ඉන්නවා. ඒක ඉඳන් කකා බිබි ඔක්කොම ඔය ඉහළ සැප විඳින්මින් උඩට වෙලා හිටියා. දවස් 6ක් හිටියා. දැන් 6ක් මොකුත් ප්‍රශ්න නැහැ. දැන් කාටවත් අනාවක කියපු ඉන්න ඔප්පු කරන්න පුළුවන් දැන් මේ වෙන සිද්ධිය. ඊට ඉස්සෙල්ලා කිව්වක මේක වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න කාටවත් බෑ. අනාවකෙත් එහෙමයි. ඒකත් වෙයි වෙන වෙලාවට. හැබැයි අපිට මේ කාටවත් ඔප්පු කරන්න බෑ. බුදුන් වහන්සේට බැරුව වගේ. බෑනේ ඔප්පු කරන්න. උන්වහන්සේ දන්නව වෙන බව. උන්වහන්සේ දන්නවා. අනිත් අය පිළිගන්නේ නැහැ. ඒක නිසා අනාවක අපි මොකුත් නොකියන්නේ. නිකන් පව් පුරව ගන්න බැරි නිසා. එතකොට 7 වෙනි දවස වෙනකොට ඔබ දන්නවා අස්පය ඇවිල්ලා කලබල වුණා. දැන් මතක් කරන්න හිටියනේ. පල්ලෙහාට යන්න කිව්ව මතක් කරන්න යන්න එපයි කියලා. පොළොව පලන් යනවා කිව්වනේ. පොළොව තියෙන්නේ යටනේ. යට තට්ටුවේනේ පොළොව තියෙන්නේ. සද්දයක් ඇහුණා. ඇහුණාම බලන්නේකො මොකද්ද කියලා. දුවේ නැගිට ගමන්. ඔබ වහන්සේගේ අස්පය කලකුලප්පු වෙලා කිව්වා. අපෝ ඒ අස්පය කාටවත් මෙල්ල කරන්න බැරි කිව්වා. මම දැක්ක ගමන් මෙල්ල වෙන කියලා පල්ලෙහාට ගියා. මතක් කරන කෙනාට මතක් වුණෙත් නෑ යන්න එපයි කියන්නේ. කර්ම එන වෙලාවට කාටවත් මතක් වෙන්නේ නැහැ. ඒ මතක් කරන කෙනාටත් මේක තදින් නීතියක් දාගත්ත සුප්‍රබුද්ධට මතක් වුණේ මම පල්ලෙහාට නොගිහින් ඉන්න ඕන කියලා. ගියා ආස්පේ ළඟට. යනකොටම පොළොව පලන් ගිහිලි ඉවරයි. ඒතර මේකේ කියන්නේ මේ වෙන්න ඕන දේ වෙන්න ඕන වෙලාවට සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ඔබේ කෙලෙස් නැති වෙන එකත් වෙන්න ඕන වෙලාවට වෙවි. ඒක ශනිකව සිද්ධ වෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට ඉස්සෙල්ලා සරියුත් මුගලන් දෙනව නැහැ. කෝලිත උපතිස්සලා ඉන්නේ. සංජය බෙල්ලට පුත්තගාව දහම් ඇහුවා. මතක ඇති ඔබ. ඔවුන් ගිහිල්ලා නාට්‍යයක් බැලුව ගිරිග්ග සමච්චි කියලා. ඒක බැලුවාම උන්ට ඒකෙන් මහා වේදනාවක් ආවා. අනිත් අයට තියෙන සතුට තිබුණා. ඊට පස්සේ තමයි මේක හොයාගෙන ගියේ ඇයි කියලා. හේතුව. ඒ අන්න බුදුන් වහන්සේ පහළ වෙනකොට තමන්ගේ පෙරපින ඇවිස්සෙන්නේ ඔන්න ඔය රටාවල් වලට. උන්ට යම් දෙයක්කින් කලකිරීමක් උපදවනවා. ඒ වගේ අපි මතක තබා ගත යුතුයි. අපිත් මෙහෙම දහම අහගෙන යනකොට මොන හරි වෙලාවක් එයි. මේ ඔක්කොම දැනෙන සහ පෙනෙන සහ කෙලෙස් නූපදින තත්ත්වයට හිතපත් වෙන. ඒක එනකන් අපිට කරන්න කිව්ව වැඩේ කරනවා. එදා ගත්ත උපමාව දොදොල් හදන එක. මම අද ඒක ගන්නවා. එදා ඒ විස්තර කරන්න බැරි වුණා. දොදොල් හදනවා කියලා අපි කරන්නේ පොල් කිරි පිටි සීනි දාලා කාල් ගන්න එක. කාල් ගන්නේ දොදොල් ඉලක්ක කර. කාල් ගන්න ලිපට ගින්දර දාන්න ටිකක් වෙලා ගියාම දොදොල් හැදෙනවා. කාල් ගානේ කතා හරියත් නැහැ පොල් කිරි. හැබැයි කාල් ගානේ මොනවද දොදොල් කියන්නේ පොල් කිරි. කියන්නේ ඒගොල්ලන් දොදොල් හැඳි ගන්නවා. දොදොලේ මොකද හැඳි ගන්නේ? නෑ දොදොල් හදනවා. දොදොල් හැදීම සඳහා මූලික පියවර අනුගමනය කරනවා. එහෙම කවදාවත් කවුරුවක් කියන්නේ නෑ දොදොල හදනවා කියලා කියන්නේ. දොදොල හදන්නේ මොනවයින්ද? පොල් කිරි පිටි වලින්. ඒ වගේ නිවන් දකින්න හදන්නේ මොකෙන්ද? මෙන්න මේ බුද්ධ වචනයයි තමනුයි අවබෝධ කර ගැනීම. බුද්ධ වචනයට අනුව තම අවබෝධ කර ගැනීම. හදනකොට මෙහෙම අවබෝධ කරන් යනකොට අන්න අර දොදොල හැදුවා වගේ. මොන හරි වේලක වෙන්න ඕන එක වෙයි. ඒක පණවන්න කාටවත් බෑ. ඒක පුළුවන් බුදුන් වහන්සේට පමණයි. ඉතින් උන්වහන්සේගේ දරුවෝ ඒක කරලා පෙන්වන්නේ 80 මහා ශ්‍රාවකයෝ. අපිට චරිත කතා, ආදර්ශ කතා, අටුවා කතා නේද? ඕව ගන්නකොට අපි බය වෙන්න ඕනේ නැහැ. මේ හිත දිහා බලාගෙන ඉන්නද අද ඉඳලා. කතා කරද්දී බලන්න කෙනෙක් කතා කරනකොට මගේ හිතට එන කෙලෙස් දකින්න පුරුදු වෙන්න. බුදුන් මේ මිනිහට පෙන්වනොත් ඉවරයි.
එයාටත් ඔහොම එනවා. එයා ගැන හිතන්න යන්න එපා. අන්න ඒ ගියයින් තමයි මට මාවනේ පෙනුනේ. මං ගැන යා මොනව හිතනවද කියලා හිතුවනේ. මං ගැන හිතනකොට පෙනේ මේ පේන එකට එන්නා වූ මහා ජරා ජීර්ණ කෙලෙස් කඳ. ලැජ්ජ හිතේ පොළොව පලන් යන්න හිතේ කොහොම පොළොව පලන් යන එක නෙමෙයි පේන්නේ. තමා මේවා ඇසුරු කරලා මේ රාග දේශ මොහ ඇසුරු කරලා වෙන රූප දකිද්දී රූපස්කන්ධය ඇහත් එක්ක ගැටෙද්දී මේව ඇසුරු කරාම Taman දහම දන්න නිසා හිතේ පොළොව පලන් යන්නේ නැහැ. කොහොමද ඇසුරු කර පොළොව පලන් යන්න වෙනවා. අවීචියට යන්න වෙනවා. අන්න දැන් මේ ගතිය තමයි දැනෙලා එකපාරට කලකිරෙන්නේ මේවා ගැන. අපෝ මාව බේරෙන බේරිල්ල. අන්න බුදුහාමුදුරු කෙරෙහි මේ මොහොතක් පාසා ශ්‍රද්ධාව වෙනවා යාට. මම බේරුවේ වහන්සේ. මට මේක උගිගැන්නුවේ වහන්සේ. බුදුන් වහන්සේමයි වෙන කෙනෙක් නෙවෙයි. මගේ සාස්ත්‍රුන් වහන්සේ බුදුන් වහන්සේමයි. අන්න සැකේ විචිකිච්ඡාව නැති වුණා. බෝ සෝවාන් මාර්ගයටපත් වුණ අමාරුම දෙයක් මේ කරන්නේ. අමාරුම සෝවාන් වෙන්න. ලේසි නෑ. මේ තියෙන තමාගේ හිතේ තියෙන දේ තමා පිළිගන්න කැමති නෑනේ. මමෙක් වැරදි කරු වෙනව නෙවෙයි. මේ වරද නොදකින්න නිසා මේ කෙලෙස් ගැන නොදන්න නිසා කෙලෙස් වල අයිතිය නිසා වැරදි කරුවේ බවට පත් වෙනවා. සක්හැදිටියක් වැඩෙනවා කියන්නේ. එහි අයිතියක් Tamanට කෙනෙක් බවට පත් වෙලා භවයට වැටෙන්න සකස් වෙනවා. තේරෙන සිංහලෙන් මේ කියන්නේ. මහා ගැඹුරු අර්ථයෙන් මේක කාටවත් තේරෙන්නේ නැහැ නේ. එහෙම අවශ්‍ය නැහැ. එතකොට අපි මේක දැක්කොත් මේ සංස්කාරය මේ සිතුවිල්ලක් මේ අරමුණක් මේ පහළ වෙන්නේ. මේ අරමුණ මට අනර්ථයයි මේක ඇතුලේ තියෙනවා මෙන්න රාගය තියෙනවා මෙන්න ද්වේෂය තියෙනවා මේක ඇසුරු කරොත් නම් ඒකාන්තයෙන්ම සසකට වැටෙනවා. කෝසල මල්ලිකාවට බල්ලෝ එක රාගයක් මතක් වෙලා අවීචි මහ නිරේට ගියා නම්. එතකොට සොරේ සිටුවරට රාගසිතක් පහළ වෙලා කමං කාන්තාවක් වුණා නම් මේවා තේරෙන අයට කතා කරන්න පිළිගන්න පුළුවන් අය. එතකොට හිතන්නකො මේ සංකල්පේ කොයිතරම් බල සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකල්පයමයි රාගය සංකල්පයමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම කාමය. දැන් බලන්න රාගයයි කාමයයි ඔක්කොම සංකල්පේ. අසවල් තැන හරි හොඳයි. අසවල් දේ හොඳයි. අන්න කාමයට ඒකමයි රූප කාමය කියන්නේ ඒකමයි ඒකටමයි ඒකෙමයි මත් වෙන්නේ රාගය කියන්නේ මත් වීම ඒකමයි නැතුව බැරි තණ්හාව. එතකොට රූප රාග රූප තණ්හා රූප කාම. ඒක රූපයක් නෙමෙයි කියන්නේ කෙනෙක් නෙවිනේ. එය වීම නිසා සක්කාය වෙනවා. අන්න සක්කායයි දිට්ඨියයි වෙනවා. සක්කාය කියන්නේ අයිතිය දිට්ඨිය කියන්නේ ඒකෙන් ඒ සංකල්පෙන් ඔහු ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එයාට හිත පේනවා කියන්නේ ඔහුට පේනවා අන්න අර රූපේ පේනකොට මෙන්න හිත සකස් වෙච්ච හැටි. ඒ සිද්ධිය වෙද්දිම ඔහුට පේනවා. පෙරත් නෙවි පසුත් නෙවි. වෙන වේගෙම පේනවා කියන්නේ ඔන්න සදහම් මැස ඇවිල්ලා. දැන් ඔහු අතන පොඩි සාකච්ඡාවක් කරනවා. ඔහුට ඒ සාකච්ඡා කරනවා කියන්නේ ධර්ම කරුණු එකින් එක වේගෙන් හිතට ගලාගෙන එනවා. මේක මට අනර්ථය පිණිස. අවැඩ පිණිසම පහළ දෙයක්. මට අනර්ථය පිණිසමයි පහළුනේ. මට අවැඩ පිණිසමයි පහළුනේ කියලා ඔහුට ඕගාලා හිතෙන් ධර්ම කරුණු ගලාගෙන එනවා. මේ ධර්ම කරුණු ගලාගෙන එනකොට එයාට මේක සාකච්ඡා වෙනවා. එයාට ඒක ගැළපි පේනවා සාකච්ඡා වෙනවා. ගැළපි පේනකොට කෙලෙස් බල අඩු වෙනවා. දහමේ බලය හුදුල වැඩි වෙනවා. දහමේ බලය අධික ලෙස වැඩි වෙනවා. අන්න දහම නිසා හොර රැකෙනවා. ධම්මෝ හවේ රකති ධම්මචාරී. දහමේ හැසිරෙන දහමෙන් රැකුණා. ධම්මචාරී දහමේ හැසිරීම. එතකොට ඔහු දහම විසින් ආරක්ෂා වුණා. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණය කරන කෙනාට ලැබෙන ආනිසංස මේ කතා කරන්නේ. මේක අහන් ඉද්දි වෙන්න පුළුවන් මොකද මෙයාගේ පෙර සසරේ මහා බල තිබුණ උග්ගටිතඤ්ඤ මට්ටමේ. විපඤ්ඤය නෙය්‍ය කියන මට්ටම් වල ඥාන තිබ්බොත් මේ මොහොතවල ඊට මේකෙන් පසු මොහොතක මේකෙන් ඊළඟට දින කිහිපයකට පසු මහා ඥානෙ පහළ වෙයි. තමාව පෙනෙන ඥාන ස්ථිර වෙයි. පදපරමණන්නේ ප්‍රශ්නයක් නෑ තියෙන්නේ. මොකක් කරනවද තේරෙන්නේ. නමුත් මේ මොහොතේ ශාසනය බැබලෙනවා කියන්නේ සමහරට උග්ගටිතඤ්ඤයත් පහළ වෙයි ඉදිරියේදී. අහනකොටම කෙලෙස් දැසෙන දහමට පරිසරය හැදෙන්න එපා. පරිසරයක් නැහැ නේද? දහමක් අහන්න පරිසරයක් නැහැ. කොරෝනා වලින් බය වෙලා. වෙන නීති වලට බය වෙලා. දැන් මිනිස්සුන්ට දහමක් අහන්න වෙලාවක් නැහැ. දහමක් අහන්න පරිසරය හැදෙනවමයි. ඒ හැදෙන දවසට ඔබට මේ සමාජය තුල ඇති පදයක් අහනකොට දහම් මැස පහළ වෙලා මේ කෙලෙස් මට්ටම් දුරු වෙලා යන උග්ගටිතඤ්ඤ ඥාන තියෙන පින්වත් අය. ටිකක් මහන්සි වෙනකොට සියලු කෙලෙස් නැති වෙන විපඤ්ඤය මට්ටම් වල ඇති මහ උත්තමයෝ. මහන්සි වෙලා දහම ඇස පහල කරනකොට නෙය මට්ටම් වල උත්තමියොත් ඇති. එන සාසනය බැබලෙනකොට ඕනේ මට්ටම් ස්ථිර වෙන්නේ. ඕවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ අපි හිතුවේ සාසනය බැබලෙනකම් බලන් ඉන්නකොට මක්ක වෙනකන් දින්නේ මේ.
මේ අයට මුකුත් වෙන්නේ නැහැ. දහම එන එකනේ දැන් පහළ වෙලා නේ තියෙන්නේ. අහන නැත්තන්ට දහම පහළ වෙලා නේ තියෙන්නේ. අහන අයට වෙන විදියක් නැහැ නේ. ඔබ නාන කාලේ ඔබටත් පහළුන්නේ නැහැ. දැන් බැබලෙන ඔබ තුලනේ ඔබේ ශාසනය බැබලෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ කියන වචනයක් එන අර්ථවත්. ඒතකොට ඔබ තුල බැබලෙනවනම් මේ වගේ කාටවත් මෙහෙම වෙනවා නම් ශාසනය පැතිරෙනවා. පැතිරීමක් ගැන ඔබ හිතන්නේ. බැබලෙන්නේ ඔබ තුල. ඔබේ සිතනේ සුද්ධ වෙන්න ඕන. ඔබ අනුන්ගේ සිත සුද්ධ කරන්න පුළුවන්ද? එහෙනම් වෙන කෙනෙකුට පුළුවන් මගේ සිත සුද්ධ කරන්න. මටත් බැරි කොට නේද හිතන්න ඔබ. මටත් බැරි කොට මං කොහොමද අනුන්ගේ සිත සුද්ධ කරන්නේ? මම වගේම තමයි අනිත් කෙනා. සුද්ධ කරන්න හිතන්නවත් බෑ. දැන් එහෙනම් ඔන්න දැන් ඔබ තුල බැබලෙනවා. බැබලෙනවා කියන්නේ මොකද්ද? අර අඳුරේ හිටපු තමා නොදක හිටපු කෙනාට තමාව පේන්න ගත්තා. අඳුරට පහනක් දැල්ල ගත්තා. තමාගෙන විග්‍රහයක් නැතුව හිටපු කෙනාට තමාගෙන විග්‍රහ වෙන්න ගත්තා. ඔන්න කාලේන ධම්ම ශ්‍රවණං සාකච්ඡා දෙකම ආවා. ඇහෙන්න ගත්ත දහම් කරුණු තමන්ගේ මනසෙන් ධර්ම කරුණු ඇහෙන්න ගත්තා. ඇහෙන එකට ගැළපි වෙනුණා. අන්න සාකච්ඡාව සිද්ධ වෙනවා දැන්. මම ඔබ එක කතා කරන එක ධර්ම මේ දේශනාවක්. තමා කරන එකයි සාකච්ඡාව. තමා තුලයි මේක වෙන්නේ. මේක තර්ක කරලා ඔප්පු කරන්න පොඩ්ඩක්වත් බෑ. තර්ක කරලා ඔප්පු වෙන්නේ නැහැ මේ. පොඩ්ඩක්වත් ඔප්පු වෙන්නේ නැහැ. ඔබ ජීවිතෙන් බැලුවොත් මේ දැන් මේ මොහොතේම ඔප්පු වෙනවා. අනේ මේ ඉරියව්ව හරි ෂෝක්. මේ හිත ඉරියව්ව රිදෙනවා මේක ෂෝක් කියලානේ හිත පිළිගන්නේ. ෂෝක් කියන්නේ මොකද හොඳයි කියන්නේ? සුඛ වේදනාව ආවා. වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒකයි දුකටද? වෙනත් දෙයකට. ඒකයි දුකට. මේ කාගේ වචනද? සම්මා සම්බුදුන් වහන්සේගේ වචන. එහෙනම් සම්බුද්ධ වචනෙන් තොරව අපි මේක මෙනෙහි කරලා ගලපලා නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. එහෙනම් මේ සුඛ වේදනාව නිට්ටයද අනිත්‍යද? මේ ඉරියව් සැපයි කියන මේ වේදනාව මේ මොහොතේ පහළ වූ සංඥාව අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි. මේ වේදනාව අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය නම් ඒකයි මොකටද? දුකට. අන්න හිත සසරෙන් ගැලවෙන විදියට මෙහෙම ගන්න හැටි. සසරට බැඳීම ඇති නොවන විදියට සසරෙන් ගැලවෙන විදියට හිත සුද්ධ කරගන්න හැටි. සිද්ධිය නවත්තන කෙනෙක් මේ කියන්නේ. හිත වෙනස් කරගන්න හැටි. එළිය කෙනෙක් ඉන්නවා. ඇත්තටම එළිය කෙනෙක් ඉන්නවා 60 රූපයක් පේනවා. දැන් මං එයා වෙනස් කරා කියලා නිවන් දකින්නවද? මේ ලෝකෙ එහෙනම් මට අකමැති ඔක්කොම ගලවලා අයින් කරනවා. මං නිවන් දකීද? ආවස්සර බ්‍රහ්ම ලෝකෙන් මේ ලෝකෙට ඕපපාතිකව පහළ වූ පළමුවෙනි එහෙනම් රහත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එයාට කවුරුවත් නැහැ නේ අසුරු කරන්නේ. අග්ගජ සූත්‍රය අනුව බැලුවාම එහෙම දෙයක් වෙන්නේ නැහැ. උඩ තව කාලයක් තව ටිකක් ඉන්නකොට තව බ්‍රහ්ම ආයුෂ පිරිහුණු බ්‍රහ්ම ආපස්සට ඔය ආවස්සර ලෝකෙන් ඇවිල්ලා මේ ඕජාව මත පහළ වෙනවා. රස පොළොව මත පහළ වෙනවා. ටික කාලයක් යනකොට මේගොල්ලන්ට මේ පොළවේ තියෙන රසයේ විෂමතාව අහු වෙනවා. අන්න ඒවයිදී ආශ කරන ප්‍රදේශයට වර ගන්නව ජීවත් වෙන්න. අන්න තණ්හාව පහළ වෙනවා. දැන් ඔබ හිතනවාද දැන් අපි කවදාව ගැලවිලා කියලා? ඔබ දැන් කන ඔන්න මොකක් හරි දෙයක්. මේ කන දෙයට ඔබ රසට ආසයි. රස තියෙනනම් ඔබ ඒකට ආසයි නේද? රසට ආසයි කියන්නේ රාගේ පහළ වෙලා නේද? රස කෙරෙහි රස කියන්නේ සංඥාවක්. සංකල්පයක්. දැන් රාගේ තියෙනව නේද? තමන් කැමැති කියන අරමුණට දෙයට සම්බන්ධ හිත තුල රාගේ තියෙනව නේද? ඔබ කැමැති රස නැහැ. හිත අකමැති නේද ඒකට? ඒතකොට අකමැත්තට කැමැත්ත තියෙනව නේද? අකමැත්ත කෙරෙහි කැමැත්ත. අකමැත්ත පවත්තන්න ඔබ අකමැති නම් අකමැත්ත අස් කරන්න එපා. මොන අද තමයි තේරෙන්නේ නැත්තේ. අකමැත්ත පවත්තනවා කියන්නේ දැන් අනුන්ට ඔරවන්න වෙනවා. හදපු කෙනාට. ඔන්න දැන් ඉස්සෙල්ලා අරමුණෙහි කෙරෙහි ඇලුණා කෙනාට ඔරවන්න කියලා දෙවෙනි සංකල්පය. ඔන්න නූපන්න කුසලී ඉපදුනා. පෞකාරකමට තව පවක් කරගන්න එකක් ආවා. තමන් වෛරය පීඩාවටපත් වූ හිතින් යුතුව අනුන්ටත් බැනලා පව කරගන්න ඕන දැන් පටන් ගන්න තැන. අවිද්‍යාව ඉන්න පුහුදුන් මිනිහාට ආපු සංකල්පය අයින් කරගන්න යගෙන අවබෝධයෙන් නැති කළ දෙවෙනි එක පහළ වී ඔන්න බාහිර ක්‍රියාවක් සම්බන්ධව යනවා දෙවෙනුව. දැන් ඒකත් පාපයක් වෙනවා බැනලා. බැනලා මදි නම් ඊළඟට එනවා මේක බැනලා දන්නන්න බෑ. අතට පොළු මුගුරු වෙන්න ඕන. පොළු මුගුරු වලින් ගහලා බෑ දොරටත් පයින් ගහනවා ඊළඟට. පය තුවාල වුණා ඊළඟට ගහන්නේ දොර ගැලවිලම යන්නේ. මේක ධර්මතාවක්. කෙනෙකුගේ වරදක් නෙවෙයි. කෙනාට තියෙන වරද තමයි මේව නොදන්න එක. වරදේ අවිද්‍යාව වරද. සිද්ධිය පවතින අවිද්‍යාව නිසා බුදුන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධා කියලා. සිද්ධි නිරෝධා කියන්නේ නැහැ. අවිද්‍යාව නිසා පවතින අවිද්‍යාව නිරෝධ වෙනවා කියන්නේ මේ පිළිබඳ යථානුවන පහළ වෙනවා. මේ දුකක් කියලා පහළ වෙනවා. මේ සංස්කාරය දුකක් කියලා පහළ වෙනවා. මේ සංස්කාරය අනිත්‍යයි කියලා නුවණ පහළ වෙනවා. මේ සකස් වූ උපාදානස්කන්ධය අනිත්‍යයි. මේ උපාදානස්කන්ධය දුකයි කියලා පහළ වෙනවා. එහෙනම් මේ රූපය අනිත්‍යයි. ඒ රූපයත් එක්ක පහළ වූ වේදනාව අනිත්‍යයි.
ඒකත් එක්ක පහළ වූ සංඥාව හැඳිනීම වෙන්කොට අනිත්‍යයි වෙන්කොට ඇසුරු කරන දේ වෙන් කරලා පෙන්වන ශක්තියවත් සංඥාව අනිත්‍යයි. ඒ සංඥාවත් එක්ක වැඩ කරන්නා වූ සිත කය වචනය ක්‍රියාත්මක වෙන ආකාර සංකාරය අනිත්‍යයි. එන ඒක සම්බන්ධ මාට ලැබුණා වූ දැනීම අනිත්‍යයි. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයම පංච උපාදාන ස්කන්ධෙම අනිත්‍යයි. එහෙනම් මේ යමක් අනිත්‍ය නම් ඒක දුකට නම් අයිති. එහෙනම් රූපේ දුකයි. එහෙනම් මේ පහළ වේදනාව දුකයි. ඒ සංඥාව දුකයි. ඒ සංඛාරය දුකයි. ඒ විඥානය දුකයි. දැන් ඔබ කවුරු සරණ දෙන්නේ? බුදුහාමුදුරු සරණ. ඔහොම නොකිය බුදුහාමුදුරු සරණ යන්න බෑ. එහෙනම් ඒ රූපය මම හෝ මගේ ආත්මය නොවේ. ඒ වේදනාව මම හෝ මගේ ආත්මය නොවේ. ඒ සංඥාව මම හෝ මගේ ආත්මය නොවේ. ඒ සංඛාරය මම හෝ මගේ ආත්මය නොවේ. ඒ විඥානය මම හෝ මගේ ආත්මය නොවේ. ඒ කියන්නේ අනාත්මයි කියන එක. පුජ්‍යලෙක් සත්වයක ආත්මයක් කියලා පණවන්න දෙයක් නැහැ. එතන තියෙන ධර්මතාවක්. සිතේ ක්‍රියාවක්. එහෙනම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. අන්න ත්‍රිලක්ෂණේ. ත්‍රිලක්ෂණේ කියන්නේ උත්තරීතර සත්‍ය. පරම පවිත්‍ර සත්‍ය. කිසි කෙනෙකුට මේක වෙන පණවන්න බෑ වෙනස් කියලා. මේ ලෝකේ බුදුන් වහන්සේ ඇති උන්වහන්සේ පහළ වුණත් නැතත් මේ ලෝකේ සත්‍ය ඥානය ඕක. ඕක හොයාගන්නේ බුදුන් වහන්සේ කෙනෙක්. ඕක තේරෙන්න පෙර සසර පින් තියෙන උතුමන්ට. එනවල යමක් අනිත්‍යයි කියලා තේරෙනවා කියන්නේ ඔහු මහා උත්තමෙක්. ඔහු තුල තියෙන සිතේ පහළ වූ සංඥා සංඛාර විඥානය අනිත්‍යයි කියලා පහළ වෙනකොට ඔහු ඇසුරු කරන්නේ ඔහුගේ සංකල්පය. ඔහුට බාහිරයක් ඇසුරු වෙන්නේ නැහැ වෙලාවට. ඔහුගේ තියෙන කෙලෙසුන්ගේ මිදි මිදි යන මොහොත. ඒක දුකයි කියලා දකින්න කියන්නේ ඔහු සංසාර දුක අවබෝධ කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. සසර කතරෙන් ගැලවෙනවා. ය අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා කියන්නේ මෙතන පුද්ගලික නොව ක්‍රියාවක් පමණක් තියෙනවා. සිතක් කියන ක්‍රියාවක ඵලයක්. ඒක අනාත්මයි කියලා දකින්න කියන්නේ ඔහු මේ බුද්ධ වචනේ ත්‍රිලක්ෂණේ හත් උතුම් වූ ලෝකේ තියෙන පරම පවිත්‍ර සත්‍ය අවබෝධ කරගත්තා. එයා දැක්කේ ඔහුගේ හිතෙන්, ඔහුගේ සිතුවිල්ලෙන්. සිතුවිල්ල හැවත් මේ මොහොතට පහළ වෙන්නා වූ අදහස සංකල්පේ. මූලිකවට පවතිනා වූ ජීවිතේ ලක්ෂණ ටික. ක්‍රියාත්මක කරන ආකාරය ඔබට තේරෙන බසින් මම මේ ගන්න උත්සාහ කරන්නේ. පාලි බසින් නම් මේ ඔබ අහලා තියෙන පාලි බසින් කොහේ තියෙනවද දැක්කේ නෑනේ. උපාදානස්කන්ධය තිබුණේ මොන පොතේද? අන්න දහම් පාසල් මේ පොතේ මේ අංක මේ පිටුවේ. දැන් ඒක හේද තියෙන්නේ තමා ගාවද? අන්න ඒක මම මේ පෙන්වලා දෙන්නේ මේ බුදුන් වහන්සේට කරන් දෙන ඉහළම කෙලෙහි ගුණ සැලකීම. මට වෙන බුදුන් වහන්සේට සලකන ක්‍රමයක් දන්නේ නැහැ ඇත්තට. ඔබ මෙයා අවබෝධ කරගත්තොත් ඔබේ මේ පව් නැති වෙන බලය මහා පින් බලයක්. ඔබේ පින් මතුවෙන බලය ඔබ පෙර කරපු පින් මතුවෙන බලය මේ රටටත් ඉන්න පළාතටත් යහපතක්. සීවලි මහා උතුමගේ පහළවීම උන් රටටම යහපතක් වුණා. පළාතට යහපතක් වුණා. පව්කාරයක පහළවීම ලෝසකගේ පහළවීම නිවන් දකින්න බලය වෙනම එකක්. පෙර පින් පව් අටලෝ දහම එයාගෙන ආපුවා ඒවා ලෝකෙට අයහපතක් අවඩක්. බීලා කෙනෙක් කෑ ගහන තැනක් ඉන්නව නම් කවුරු හරි මේ පැත්තෙම අය හිත බයෙන් ඉන්නේ මහා ඒ ඔක්කොගෙම පව අරයා දරා ගන්න වෙනවා. දේව කවුද කියලා දෙන්නේ? බුදුන් වහන්සේ නොහිටිය නම් අපි දන්නවද? සංඝරත්නය ඔක දේශනා නොකරන නම් අපි දන්නවද? අපි දන්නේ නැහැ. එමුද සංඝරත්නය කියන්නේ බුදුන් වහන්සේගේ දරුවෝ. චීවරයක් දරාගෙන මේ කැපකිරීම කරමින් මේ දේශන පවත්වන සංඝරත්නය අපිට මේක දේශනා කරන නිසා අපි දන්නවා. නැත්නම් අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. එම නිසා අපි බොහොම සතුටින් ඉන්නවා. අපිට දුක නැහැ. හැබැයි අපිට දේපල නැහැ. මොකුත් නැහැ. අපි සතුටින් ඉන්නවා. ඒ සතුට සක්විති රජුටවත් නැහැ. මම මේ කතා කරන මම ඉන්න සතුට සක්විති රජුරුන්ටවත් නැහැ. මම දකින දේ සක්විති රජුරුන්ටවත් පේන්නේ නැහැ. පටක්කයයික රජ්‍යේන සග්ගස්ස සමනේනවා සබ්බලෝකාධිපත්‍යන සෝතාපට්ටි පලංවරං සක්විති රජෙකුට නැති. දෙදෙව්ලොවට අධිපති දෙවියෙකුට නැති. මේ ලෝකයේ අධිපතිකම් දරන අයට නැති දෙයක් අපිට තියෙනවා. ඒ මොකද්ද? දුක නසා සැප මතු කරගන්න. දුකෙන් මිදෙන මඟ. මාව වෙනස් කරගන්න මහා මාර්ග ඥානය. ඒක මට තියෙනවා. මම යනුවෙන් හඳුන්වන්නේ ඔබ. ඔබ හිතන්න ඔබ ගැන දැන්. ඔබ මේ තත්ත්වයටපත් වුණු දවසට ඔබට ප්‍රශ්නයක් නැවක් වුණත්. සුනාමියේ ගහගෙන යයි. ප්‍රශ්නයක් නැහැ. මම සසරෙන් ගැලෙව්ව බුදුන් වහන්සේ. ගහගෙන යන්නේ රොඩ්ඩ. කවදත් මම මේ රොඩ්ඩ දාලා ගියා. පෙර භවෙත් මම මේ රොඩ්ඩ තියලා මෙහෙට ආවේ. විඥානේ මෙහෙට ආවා. විඥානපච්චය නාම රූප වශයෙන් නැවත ප්‍රතිසන්දි වුණා. එහෙනම් මම මෙතනින් එහාට යයි. එහාට යන්නේ අවිද්‍යාව තිබ්බොත්. දැන් අවිද්‍යාව නැති නිසා මෙතනින් එහාට යන්න දෙයක් නැහැ. ගහගෙන යන්නේ රොඩ්ඩ. එයා එතෙන්දි පිරිනවම් පායි. නැතිනම් ඔහු සෝවන් වෙලා නම් ඔහු ඒකාන්තයෙන්ම මහේසාක්‍ය දිව්‍ය සභාවක උපදී. ධ්‍යාන ශක්ති බලවත් නම් ඔහු බ්‍රහ්ම ලෝකෙ උපදී. සකෘදාගාම කෙනෙක් නම් බ්‍රහ්ම ලෝකෙ උපදී. මහේසාක්‍ය දෙවියෙක් කියලා උපදී. අනාගාමී නම් පංච සුද්ධාවාස බ්‍රහ්මතලෙ උපදී. ඔහු කාටවත් ඔහුට වෙනස් කරන්න ඔහුගේ සිතට ඔහුගේ මොහොත වෙනස් කරන්න බැරි නම් අනාගාමින ආගාමියා ඒ ගමන අවසන්. ඔහු තුළ මේ රූප රාග මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලයුතු පරාමාස කාමරාග පටිග මේ කාමයට රාගයට ඔහු වෙනස් කරන්න බෑ. ඔහුගේ හිත වෙනස් කරන්න බෑ. ඔහුගේ හිතලව්ව පවක් කරවන්න බෑ. ඔහු දරුණු කෙනෙක් කරන්න බෑ. ඔහු සැලෙන කෙනෙක් කරන්න බෑ. ඒක තමයි මම මේ කතා කරන්නේ. දැන් පටිගය ආවේ නෑ. බන්දුල මල්ලිකාව දම් බෙදෙනවා. තමන්ගේ ළමයි ටිකයි ඔක්කොම 30ක් 30 ගාණක් මැරිලා. දාන බෙදෙන දාන ශාලාවේ ලියුම ඉනවා. ලියුම ඉනේ ගහන් දම් බෙදෙනවා. ඒක වෙනස් කරන්න බෑ අනාගාමී කෙනා.
ඉතින් අපේ වේලුකණ්ඩක නන්ද මාතාවගේ සෑමියා මැරිලා යක්ෂෙක් වෙලා දොරකොඩට එනවා. නන්ද මාතාව වෙනස් කරන්න බෑ යාට. මොකද හිත ඒ තරම් බලවත්. හිතේ තියෙන උපරිම බලය තමයි අනාගාමී මට්ටම. ගිහියෙක් වශයෙන් ඉන්න කෙනෙකුට තියෙන. ඉතින් මං හිතනවා ඔබට මේවා තේරෙනවා ඇති. එහෙනම් ඔබ හිත ඉස්සරහා ඔබේ හිතේ කෙලෙස් ඉස්සරහා ඔබ මොනතරම් නිවටෙක් වුණාද මෙච්චර කලක්. අපි කොච්චර නිවටේ වුණාද. අපිට ද්වේෂයම අපි ඒකෙන් චණ්ඩි වෙන්න මොනතරම් ක්‍රියාත්මක කරලා අපි පව් කරගන්න ඇද්ද? මේක නොදන්න කාලේ. අද අපි දැන් තමයි චණ්ඩි. මොකද ක්ලේශ මාර්යම පරද්දල ඉවරයි. ක්ලේශ මාර්ය දකින්න ඇස් දෙක අපිට බුදුන් වහන්සේ දුන්න අපි ඒක ගත්තා. ඒ ක්ලේශ මාර්ය පෙරද්දුවට පස්සේ මට මේ ලෝකෙ මොනවද තිබුණා මට වැඩ මේ ලෝකෙ රත්තරන් වුණා මට වැඩක් නැහැ. මේ ලෝකෙ උතුම්ම දේ බුද්ධ වචනේ. ඒක හොයන් පිප්පිලිය මානවකයා යනවා. මට ඒ කතාව කියන්න බෑ සමහරුගේ හිත රිදෙන කතාවක් මුල තියෙන නිසා. ඔබ හොයාගන්න පිප්පිලිය මානවකයා යන්න ඉස්සෙල්ලා රතාචාරීන්ගෙන් අහපු ප්‍රශ්න දෙක මොකක්ද? ඒ ප්‍රශ්නේ අහුව ගමන් පව ඔබට අයිති වෙනවා කිව්ව ගමන් උට කලකිරුණා. ඒ ටික මං කියන්නේ. සමස්තය මං කැමති නැහැ හිත රිදවන්න. එම නිසා මම මේ පුළුවන් තරම් කතාවේ අවශ්‍ය කොටස කියන්නේ. ඒ උත්තමයා භද්‍ර කපිලට කියනවා අපිට බුදුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා, ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. අපි කිමද ප්‍රමාද වෙන්නේ අපි යමු උන්වහන්සේ හොයාගෙන. සියල්ල බෙදා ගන්න කියලා උන්නා ඒ දෙන්න යනවා. ඉතින් ලෝකෙ උත්තමයා පහළ වෙලා, උත්තම දහසනේ 5000ක් තියෙනවා. හැම 2600ක ආසන්න ඉන්නේ. අපිට බුද්ධ වචනේ තියෙනවා. බුදු කවදාවත් අපි දැක අහලා නැහැ. අපි ඉස්කෝලේදී මේක ඇහුවේ නැහැ. මම හිතන විශ්වවිද්‍යාලේ අහන්න නැතුව ඇති. අහන්න නැති පොතේ ලියන්නේ නැති. ඔබ සංස්කාරයක් ඔබේ තියෙන්නේ. ඔබ මේ ගත කරන හැම මොහොතකම ගත කරන හැම සිතුවිල්ලක්ම ඇසුරු කරලා අත්හැරෙන හෝ ඇසුරු වෙන හෝ ඒ හැම එකකම තියෙන කෙලෙස්. බලන්න. අතීතම් පහිනාංච අතීතේ ගෙවි ගෝ සමහර ඇත්ත. අතීතේ ගෙවිලා ගියේ මට කෙලෙස් ඇසුරු වෙලා. නේද? අනාගතේ උදා වෙලා නැහැ. හැබැයි අනාගතේ එන්නේ කෙලෙස්. වර්තමානයේ නම් ඇති වෙලා නැති වෙන නිමේෂයක් විතරයි. වර්තමානයෙන් හේතුන් නිසා හටගන්න ඵලයක්මයි හේතු ප්‍රත්‍යක්මයි. බලන්න. ජීවිතෙන් දකින්නේ මේ බුද්ධ වචනේ. අතීතං පහිනංච නප්පටිපන්නංච අනාගතේ. මම සරල බසින් කියන්නේ. අනාගතේ උදා වෙලා නැහැ තාම. අතීතේ ගෙවි ගොස් සමාරයි. දැන් මේ හේතු නිසා හටගන්න දෙයක් වර්තමානයේ කියන්නේ. මොනවාද? ස්පර්ශ ආයතන. ඇස, රූපය, විඥානය. මෙන්න මේ දෙන්න තුන් දෙනා එකතු වෙන තින්න සංගති පස්ස මේ ස්පර්ශය. ඒකත් එක්ක වේදනා සංඥා, සංඛාර විඥාන. රාහුලවාද සූත්‍රය. මහා උත්තම උත්තමයන් වහන්සේ විසින් අහන්නට තරම් පිං කරගත් උත්තම සූත්‍රය රාහුලවාද සූත්‍රය. එනම් මේ තුන් දෙනා නිසා වේදනා සංඥා සංඛාර විඥාන පැනවෙනවා. මොකක් නිසාද? ඇස රූප විඥාන නිසා. කන ශබ්දේ විඥාන නිසා. නාසය ගන්ධේ විඥාන නිසා. දිව රසේ විඥාන නිසා. කය පහසේ විඥාන නිසා. මනස මතකේ විඥාන නිසා. මෙන්න මේ තුන් දෙනාට කියනවා ස්පර්ශය කියලා. ඇස රූපේ විඥානේ පහළ වෙන ස්පර්ශයයි. චක්කුම් පරිච්ඡ රූපේච උපජ්ජති චක්කු විඥාන. සෝතංච පරිච්ඡ සද්දේ උපජ්ජති සෝත විඥාන. මම මේ කියන් ගියත් වෙලාව යනවා. ඔබ මේ අනිත් ඒවට ආයතන වලට ගලපන්න. සූත්‍ර පිටකෙත් එහෙම බුදුන් වහන්සේ ආයතනයක් හෝ දෙකක් හෝ විස්තර කරලා ඉතිරිව ඒවට ගලප ගන්න කියනවා. ගලපලා බලන්න දැන්. ඔබ දක්ෂ වෙන්න. ඔබ ධර්ම ශ්‍රවණය කරා ඒක සාකච්ඡාවක් කරා වෙනවා. ඊළඟ ඇහැ රූපේ ගැටෙන තැන ඔබට දැනීමක් නම් ආවේ. ඒ ටික ඔබට ආйти දෙයක්ද? එතන තියෙන ක්‍රියාවක්. ඇස රූපේ ගැටෙන එක ක්‍රියාවක්. ආයතන දෙකක්. ආයතන දෙක මම වෙන්නේ කොහොමද? මගේ වෙන්නේ කොහොමද? ඇස නිට්ටයද අනිත්‍යද? රාහුල් කුමාරයන් අහනවා. ඇස අනිත්‍යයි කියනවා. රූපේ නිට්ටයද අනිත්‍යද? රූපේ අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍ය නම් ඒක සුව හෝ දුක් හෝ වෙයිද? දුකමයි කියනවා. ඒක මම හෝ මගේ වෙයිද? නැත කියනවා. මොනතරම් ගැඹීර උත්තරයක් අවබෝධයෙන් දෙනවද රාහුල් කුමාරයා? ඒ ඔබටත් එසේමයි. ඔබ දැන් හිතන්න. මේ ඇස එක්ක ගැටෙන රූපේ. කොහෙන් වටපිට කොහෙ බැලුවත් ඇහැට රූප මේ ඔක්කොම. හැඳිරීම හිතේ ඉන්නේ. හිතේ තියෙන හැඳිරීම ඔබ පිටතිය කියලා හිතන් ඉන්නේ. මේක බස් එකක්. බස් එක මේ පේන්නේ බස් එක පේන බස් එක තමයි එළියේ තියෙන්නේ. ඕන අවිද්‍යාවට පේන්නේ නැහැ. බස් එකේ කියන රූප සංඥාවක්. ඒක මගේ හිත තුලයි පහළුනේ. මේ තියෙන ඇහැ එක ගැටෙන රූපයක්. එහෙනම් මේක ආයාසෙන් තමයි උපදවන්න තියෙන ධර්ම. මේ දහම මේ භාවිතා කරන තියෙන ආයාසෙන් මහන්සි වෙන්න වෙනවා. නැතුව බෑ. මේ මහන්සි මහා මහන්සියක් නෙවෙයි. ඔබට තියෙන මේක ගලපා බලන්න ඒක තමයි මහන්සිය. හරි සරල දෙයක්. මෙච්චර ලේසි දෙයක් ලෝකේ තියෙදි කියලා මට පුදුම හිතෙනවා. ඇත්තටම මේ තරම් සරල. එන කනට ඇහෙන සියල්ල ශබ්ද. ඒ ශබ්දය ඇහෙනකොට හිත කියනවා අරයයි. අරයයි ගහන්න. අර අසවල් හඬ. දැන් අපි හිතනවා අසවල් හඬ එළිය තියෙන එකක් කියලා. අසවල් හඬ කියන සංඥාව පහළුනේ මහතුල. මහතුල පහළුව බව මට පේන්නේ නැත්තම් මම අන්ධෙක් නේ. මට ඒක පේනවා නම් මං ඇස් ඇති පුරුෂයෙක්, චක්කුමා පුරුෂෝ ඇස් ඇති පුරුෂයෙක්. මට ඇස් දෙක ලැබුණා චක්කු හුදපාදී. පෙනීම ලැබුණා. ඒක මට පේනවා නම් මට පෙනෙනවා නම් මට වෙන දෙයක්.
මට නාසයට ගන්ධයක් ගැටෙනවා. නාසයට ගැටෙන ඒවා ගන්ධයෝ. ඒකට නාහෙන් කියනවා නාහෙන් මේ ගැටෙනකොටම හිතෙන් කියනවා මේ මල් සුවඳ. අර පොතු ගඳය. මේවා අභිධර්ම පිටකේ තියෙනවා මේවා ඉතින් ඉච්චර බලන්න ඕනේ නැහැ ඔබ නිකන් මේ ටික අවබෝධ කරගන්න. අපි මහන්සි වෙන්නම් ඔබ ලේසියෙන් අල්ලගන්න. එතකොට නාසයේ ගන්ධය ගැටෙන තැන පහළ වෙන අසවල් සුවඳේ අසවල් ගන්ධය. අසවල් ගන්ධය කිව්වොත් ඊළඟ රූපේ එනවා. ඒක හොයාගන්න ඕන මම. අන්න ඔබ හොයාගෙන යනවා. ගන්ධයක් නම් දුර්ගන්ධයක් නම් ඊයා මම එකෙන් ඉවතට යන්න ඕන. විරුද්ධ සිතින් ඉවතට යනවා. පක්ෂ සිතින් ඒකට යනවා. මේ ඔක්කොම සිත කය ක්‍රියාත්මක වෙන හැටි දැක ඉන්නකොට ඔබට පේන්නේ මේවා ඔක්කොම ක්‍රියාවල්. සබ්බ කාය මේ සියල්ල කායවල ක්‍රියාවල් වෙන මොකුත් නැහැ. පාටි සංවේදී වෙන ඔකනේ දැනෙන්න ගන්නවා ඔබට කවදා හරි. අන්න අසසිසාමිති සික්ක තියන්න ඔබ පාලනය වෙන්න ගන්නවා එතකොට. කෙනෙක් පාලනය වෙනව නෙවෙයි. පාලනය වූ ධර්මතාවක් සකස් වෙනවා. එතන ඉන්න අපි හිතමු එතන ඉන්නේ පාලනය වූ තැන මොකද නතේ බවන් අට්ඨමං ආදියන්ති අටපුරුෂ පුජ්‍යලා. 8 දෙනෙක් ශේෂ වූ පුජ්‍යල භාවය. සක්කාය තියෙනවා. සම්පූර්ණ නිරුද්ධ වෙන්න රහත් ඵලයේදී. එතකොට එතකන් ඔහු මේ දැනෙන දේ හඳුර ගන්නවා. පහළ වෙනවා. පහළ නොවන තත්ත්වයක් තියෙනවා. ඔව් පහළ වෙන මොහොතේම ඒ මොහොතේම අර මොහොත ගලපා. කෙලෙස් නැති වෙලා රාග දේශ මොහ නැති වෙලා. රාග දේශ මොහ නැති වුණා නම් රහතන් වහන්සේ. දැන් උන්වහන්සේගේ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. මොකද පහළ වෙන සංඥාව ඇතුලේ රාගේ නැතිනම් ද්වේෂේ නැතිනම් තව එකක් වැඩ කරන්නේ නැහැ. ඒකත් එක්ක චේතනාවල් වැඩ කරන්නේ නැහැ. චේතෝ විමුක්තියට ගිහිල්ලා අරමුණු නතර වෙලා. ඒ අරමුණක් වෙන එක නතර වෙලා. අපිට අරමුණක් වෙනවා. ඇයි? අපි කෙලෙස් තියෙන නිසා. මේ කෙලෙස් වල වරද මෙනෙහි කරලා ටික දවසක් යනකොට ඒවා අරමුණු වෙන එක නවතින ඇති ලංකාවේ. මේ මහා පින්බර උතුමෝ. ඒ පින්වන්ත උත්තමයෝ බුදුහාමුදුරුවෝ සරණ යන ඇවිල්ලා ගෞතම බුදුන් වහන්සේට ගරු කරන්න ආපු උතුමෝ ඕන තරම් ඇති මේ රටේ. ලක්ෂ ගණන් ඇති. අන්න ඒ අයගේ මේ දේ වෙන්න ගනි. මේ දේ ඇහුවට පස්සේ. දැන් ඔබ කරන්න ඕන මොකද්ද? එකම භාවනාව මේක. බොජ්ජංග වැඩෙන්න මෙන්න මේ බුද්ධි අංග ටික උපදව ගන්න. සතිය උපදව ගන්න. ඔබට වෙන දේ ඔබට දකින්න එක සතිය කියන්නේ. සති සම්බොජ්ජංගේ වැඩෙනකොට සතිය වැඩෙනකොට ඔබට පේන්නේ ඔබේ ඇතුළාන්තේ වෙන්නා වූ මේ ක්‍රියා ජාලයම ඔබට පේනවා. මේ සංස්කාර ධර්මයන් පහළ වෙන හැටි, සිතුවිලි පහළ වෙන හැටි, අරමුණු පහළ වෙන හැටි. ඒ අරමුණු මත ඔබ ක්‍රියාත්මක වෙන්න ඔබ විපාක වශයෙන් ඒවා විදපු හැටි. ඒවා විකාර ලෙස ඔබට වැඩ කරපු හැටි, විපාක වශයෙන් එකතු කරපු හැටි. එහෙනම් භවයේ මම ඉන්න බව ඔබට තේරෙන්න ගනියද? මම භවයේ නේද ඉන්නේ. මේවා ඇසුරු වෙනවා කියන්නේ මම භවයේ නේද කියලා තේරෙන්නේ නැති. මම අද දවසේ ඔබට මේ විස්තර කරන්න ගත්තේ බොහොම වටිනා මාතෘකාවක්. ඒ කවදාවත් හිතන්න බැරි පැත්තක්. ඒ කියන්නේ ඔබ හිතාගෙන ඉන්නවා අපි හැම කෙනාම හිතාගෙන ඉන්නවා මම නිදහස් කියලා. නිදහස් නෑ. නිදහස් නම් ඔබට තේරෙනවා මේ බලන රූප ඉස්සරහ රාගේ පහළ වෙන්නේ නැහැ. මේ දකින්න රූප ඉස්සරහ ද්වේෂය පහළ වෙන්නේ නැහැ. රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. නිබ්බානන්ති නිවනටපත් වෙලා. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නම් රාගදේශ මොහ ෂය තන නිබ්බානන්තින නිවන නම් එන රාගයේ තියෙන තැන තියෙන ගින්න. එන රාගයේ ගින්නක්, ද්වේෂයේ ගින්නක්, මෝහයේ ගින්නක්. අදිත්ත පරියාය සූත්‍රේ මනාව පෙන්වන භාග්‍යතුන් වහන්සේ මේ ඇස ඇවිලගත්සේක, රූපය ඇවිලගත්සේක, විඥානය ඇවිලගත්සේක, මේ ස්පර්ශයෙන් සහ වේදනාව ඇවිලගත්සේක මේ ඔක්කොම ගින්නක්. අපිට දැන් ඒවා ඒ විදිහට නොපෙනුනොත් අපි බුදුහාමුදුර සරණ යන අය නෙවෙයි. එහෙනම් මම මුල අද පටන් ගත්තේ බුදුන් වහන්සේ දේශනා කර විදියට ධහම භාවිතා නොකරොත් අපි බුදුහාමුදුර සරණ අය යන අය නෙවෙයි. මේ ශ්‍රවණය කරන ධහම ඔබේ හැම මොහොතෙම ඔබේ ජීවිතෙන් ගැළපි පේන්නට ඕන. ඔබට තේරෙන ඔබ ලෙඩ වුණු වෙලාවට ලෝක ප්‍රතිකාර ඇති. ප්‍රතිකාර අහන්නේ නැත්තේ පවට. පව බලවත් නම් ප්‍රතිකාර අහන්නේ. ඔබ සතුන්ට අබය දාන දීලා තියෙනම් ඔබට ප්‍රතිකාර yaadෙනවා. අපි දන්නවා සමහරුන්ට කියනවා සතු නිදහස් කරන්න. සමහර ප්‍රශ්නවලදී මම මේ කියන ඒවා පිළි නොගන්න පුළුවන්. පිළි නොගත්තට ප්‍රශ්නයක් නැත. පිළිගන්න පිරිස පිළිගනි. කොහොමත් එහෙමයි. එහෙනම් අපි සතුන්ට අබේදානේ දෙන එකෙන් අපේ ජීවිතය රැකෙනවා නම් කණ එකෙන් රැකෙන්නේ කොතනින්ද? ප්‍රඥාවන්තයන්ට කතා කරේ. අනුබල දෙන්නේ නැතුව මම මරණ එක පවුනම් අනු මරණ එක පින් වෙන්නේ කොතනද? එහෙම බලන් ඉන්න පුළුවන්ද ඔබට? නේද? එන අප්‍රිකාවේ වැද්දෙන් කොංගෝවේ ඉන්න වැද්දෙක් හිතුවොත් මේක කණ එක මට පින් ඇඟට ගුණයි කියලා ඒකත් වැරදක් වෙන්න විදියක් නැහැ. අපි තෙන්ට යනකම් යන්න ඕන. ඒ ඔබ ස්වාධීන වෙන්නද? ඔබ කවුරුවක් කියන ගැති වෙන්න එපා හිතන්න. බුදුන් වහන්සේලා දහම් දෙසද්දි මේවා නීති පැනෙව්වේ නැති මිනිසුගේ හිත රිදවන්න බැරි නිසා. වැඩක් නැහැ නීති දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නීති දැම්මට නිවන් දකින්නේ නැහැ. චන්නට අවසානයේ බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න උනා ඌ කටමැත දොඩවනකොට. ඊට පස්සේ එයාට තේරුණා වරද. තේරිලා දහම් මහලා මගපල ලබනවා. ඒ වගේ ඔබට මේ කතා කරන්නේ. ඔබ හොඳට දැන් මේ මහා විපතක් ලෝකේ.
ලෝකෙ ඇවිදින්න නිදහසක් නැහැ. මොනතරම් දේවල් තිබ්බත් ඒවයි සැපක් විඳින්න විදියක් නැහැ. බයෙන් යන්නේ. කොයි වෙලේ කොරෝනා එකට ඇතුල් වෙද්ද දන්නේ නැහැ. කොයි වෙලේ ගිනි කන්දක් පුපුරාද දන්නේ නැහැ. කොයි වෙලේ සුනාමියක් එයිද දන්නේ නැහැ. කොයි වෙලේ මහා වැස්සක් වැහලා ගහගෙන යාද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මහා ටොනාඩෝ එකක් මහා සුළඟක් ඇවිල්ලා අපි ඔක හුලකට ගහගෙන යාද දන්නේ නැහැ. කොයි වෙලාවෙ අකුණු ගහද දන්නේ නැහැ. මේ බිය ටික නැද්ද ලෝකේ? ලෝකේ හැමතැනම මේ ප්‍රශ්නේද? කොයි තරම් දූපත් ගිලා බහිනවද? කොයි තරම් කෙටි කලක් ඇතුළත වැහලා ඒ කිසි කෙනෙකුට හැරෙන්නවත් ඉඩක් නැතුව කාලගුණයකට හොයන්න බැරි වේගෙන් වහින්නේ. වැහලා යට වෙන්නේ නැද්ද නගර? ලෝක විපත්ති තියෙන කාලේ වෙන සරණක් ඔබට නැහැ බුදු සරණ හැර. බුදුහාමුදුරුවෝ දේශනා කළ විදියට හැම කෙනාම මේ ලෝකේ ඉන්න හැම කෙනාටම හිත සුද්ධ කරගන්න කිව්වේ මහා උතුමෙක් කියයි. හිතේ කෙලෙස් වස් කරන කෙනා උතුමෙක්. තිබුණු මේ වැඩක් තිබුණු ලෙඩ වෙලා ඉඳිද්දි. ඔබ ලෙඩ වෙලා හිටියනම් කොරෝනා හැදිලා හිටපුවා මේ කහනවා තියුණ තරම්. ඔබට වැඩක් වුණාද තියෙන ඒවා? ඒවෙන් හොඳ වෙනවද ලෙඩ? මතක් වුණාම ඒක දුකක් නෙවිද? ගෙදර දාලා ඉස්පිරිතාලේ ඉන්නුනේ නැද්ද යතුරු තියාගෙනලා? දොරේ යතුරු ඉනේ මිනිහා ලෙඩ ඇඳේ. මැරුණා නම්. තොදෙයිය වගේම ගිහිල්ලා එතනම තමයි උපදින්නේ. මොකද සිතින් අල්ලගෙන උපාදානය කරගෙන මොනතරම් අසරණද? නකුල මාතා නකුල පිටු කතාවේ සෝවාන් වෙලා හිටිය දෙන්නම. ඒ කියන්නේ උතුම් සිතෙන් උතුම් දෙන්නේ. ඒ නිසා කියන දේ පිළිගන්න නිහතමානී අය. නකුල පිටු මැරෙන වෙලාවේ නකුල මාතා ගැන හිතුණා මන් නැති වුණාම ඔයා තනි වෙනවා කියලා. එමනේ සිහිය එළඹ සිටින්න කිව්වේ. ඒ සිහිය එළඹ සිටින්න කිව්වේ මොකද්ද? ලොකු උපාදානස්කන්ධයක් කියලා දකින්න. සාදු කියලා පිළිගත්තා. අන්න සෝවාන් වෙච්ච කෙනා ලක්ෂණේ. දැන් වෙන කෙනෙකුට කිව්වනම් වෛරෙන් මැරෙන්නේ. මම කියන දේ පිළිගන්නේ නැද්ද කියලා වෛරෙන් මැද. ඔබට එහෙම කිව්වොත්. අනේ මට ගෙදර ආයෙ මතක් වුණා. පිස්සු නැතුව ඉන්න ඕක සිතුවිල්ලක් කියලා හිතන්න කිව්වනම් ගෙදර කෙනාට ඔබත් එක්ක වෙන ගැටීම ඔබ තීන්දුව කරගන්න. එතකොට නකුල මාතා නකුල පිටු කතාවෙන් අපට දෙන මහා ආදර්ශයක්. මේ සංස්කාරයක් කියලා දකින්න. දැන් මැරෙන වෙලාවේ අර ලෙඩ ඇඳේ කොරෝනා හැදිලා ලෙඩ ඇඳේ ඉද්දි ඔබට මොනව හිතෙන්නේ නැද්ද? අයියෝ මගේ ව්‍යාපාරය ඉවරයි. අයියෝ මං හෙට කරන්න හිටපු වැඩ ඉවරයි. අයියෝ මං විදේශ ගමන කියන්න හිටුවා ඒක ඉවරයි. තව අසහනෙට හිතපත් වෙනවා. තව ලෙඩ වැඩි වෙනවා. හැබැයි ඔබ බුදුහාමුදුරුවෝ වැන්දනම් ඔබ ආගමික ශාස්ත්‍රවරයෙක් ඇති ඔබ බෞද්ධ නුවණත් ඔබට ඒ ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කරගත්තා නම් ඔබේ ලෙඩ අඩු වෙනවා. ඔබ හිතේ අර තියෙන ඒකේ වෙන්නේ අර කෙලෙස් දේවල් ඇසුරු වෙන එක අඩු වෙන එක. මාර්ගේ නැතත් කෙලෙස් අඩු වෙනකොට මහා ශක්තියක් එනවා. කෙලෙස් ඇසුරු වෙන්න කය දුබල වෙනවා. කය මහා අක්‍රීය වස්තුවක් වෙනවා. ප්‍රතිශක්තියක් නැති වස්තුවක් වෙනවා ඔබේ වචනෙන් කිව්වොත්. එහෙනම් ඔබ ඒවා අතහරින්න සීලය වෙනවා. සීලය කියන්නේ පංච සීලය කියලා ගන්න, දස සීලය ගන්න, අෂ්ටාංග සීලය ගන්න මොකකින් ගත්ත වැරදි නොකරන එක. වැරදි නොකරන එක සීලය නම් එහෙනම් වැරදි නොකරනකොට සීලය අභිවාදන සීලිස්ස නිච්ඡම් වඩ පචනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවනෝ සුඛම් බලං. එහෙනම් ආයුෂ වර්ණේ සැප බල ඔක්කොම තියෙනවා. නිරෝගී සුවය තියෙනවා. ආයුරාෝග්‍ය සම්පත්තිය තියෙනවා. එහෙනම් ඔබ යමක් අරමුණු කරනවා කියන්නේ බුදුහාමුදුරුවෝ අරමුණු කරගත්තා කියන්නේ ඔබට ශ්‍රද්ධාව පහළ වෙලා. ඔය ධර්ම රත්නය අරමුණු කරා කියන නිවන අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් ඇසුරු වෙනවා. ඔබ ආරක්ෂා වෙනවා. දැන් ඔබට ගෙදර මතක් වුණා කියන්නේ සල්ලි සේපුව මතක් වුණා කියන්නේ. ගෙදරයි මතක් වුණා කියන්නේ ඔබ පිරීලා. ඔබට එන්නේ කෙලෙස්. කෙලෙස් එක්ක ඔබ යන තැන කොතනද? මේ මනුස්සාත්මයට ඇවිල්ලා අපිට බැරි නම් යන තැන වෙනස් කරගන්න අපි කොච්චර පහත් මට්ටමේ මිනිස්සුද මොන අධ්‍යාපනය තිබ්බත් වැඩක් තියෙද? අපි ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා නම් ගෙදර අයට ඉන්න බෑ. ගෙදර අයට කරන කිසි දෙයක් හරියන්නේ. එතන ඉඳලා යාලා යන දේවාල වල යන හරියන්නේ. ඉතින් කරන්න තියෙන හැම උඩර වැටියම දාන්නේ අර පෙරේත එලවන්න. දන් දීලා බලනවා වෙනස් කරන්න බැරි නම් අපි එලවනවා. මොන තරම් දේවල් මේ සමාජයේ තියෙනවද? පිළිගන්නේ නැති එක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි මොන තරම් දේවල් ඒ ගැන දන්නවද? මේ අනුකම්පාවෙන් කතා කරන්නේ. ඇඟට වහලා මෙහෙන් සෙත් පතනකොටම ගිහිල්ලා. මාර්ගින්න කෙනෙක් සෙත් පතනකොට අරයා කර පෙරපින් මතුවෙලා එයා දේව බුම්මාටු දෙවියෙක් වෙලා අරයාගේ කයින් ගිහිල්ලා. මේවා පිළිගන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් කවුරු පිළිගන්න ඕන කියලා බුදුන් වහන්සේ ඉන්දියාවේ බෝඩ් ගහන් ධර්ම දේශනා කරේ නැහැනේ. බුදු වුණා කියලා තරංග ගහගෙන පසක දවස හම්බෙන්න ආවේ නැහැ. බෙරවාදකෝ ඉස්සරහා දාගෙන බෙර වාඩේ නටව අනු නටව ගියේ නැහැ. පසක පයින් උන්වහන්සේ වැඩි මාසයක් පයින් ගියා. ඉසිපතනෙට බුද්ධ ගයාව ඉඳලා. මොනතරම් ආශ්චර්යයක්ද? උත්තමයන් එදා පද 4ක් කාලා රහත් වෙන්න පුළුවන්කම තියෙද්දි මහෝත්තමයන් කවදාවත් මේ ලෝකයයි තනි කරන්නේ නැහැ. ලෝකයයි උදෙසා තමන්ගේ සැප අදාරින්න. එදා සුමේද තාපසෝ මඩවලක් මත දිගා වෙලා අපි තනි වෙනවට අකමැත්තේ.
අපි සසරට වැටෙනවට අකමැත්තේ එදා ඒ රහත් ඵලය අතෑරලා පද 4කින් දහමහල සුමේද සාපසයන් සිව්පිලි සිඹියාපත් මහා අෂ්ට අභිඥාලාභී මහා රහත් ඵලයට එන උතුමා ඒක අතෑරලා අපි ගැන අපි සනසන්න සාරා සංකේය කල්පලක්ෂයක් දහ දුක් විඳින්න ඒකඟ වෙනවා. අපි අනුන් උදෙසා දුක් විඳින අය නෙවෙයි. අපේ තණ්හාව නිසා අපි දුක් විඳින්නේ. පෙරම් පුරන බෝධිසත්වයෙක් දුක් විඳින්නේ අනුන් උදෙසා. මොනවත් ගන්න නෙවෙයි එන්නේ ලෝකෙට. උන්වහන්සේ තියෙන ඔක්කොම අතාරිනවා. සාන්තිවාදී තාපසයෝ කය අතාරිනවා. වෙස්සන්ත රජු සියලු දේපල සියල්ල අතාරිනවා. අපිට බුද්ධ චරිතය තේරුම් ගන්න මොලේ දිනුනේ නෑ. එම නිසා එදා සුමේද තාපසයන් මඩවලක් මත දිගා වෙලා පද 4කින් දහමහල නිවන් දකින්න තියෙන දේ අපි උදෙසා කැප කරා. අපි උදෙසා උන්වහන්සේ දිකට දුක් විඳී. ඒ බුදුවරු 11,28,25000ක් යටතේ අනියත විවරණ ලබාගෙන ඇවිල්ලා නියත විවරණ ලබනකොට දීපංකර බුදුන් වහන්සේ පාමුල මඩවලක දිගා ඉන්නේ. ලෝකේ කරන තුනම පහත් අපි මඩට අකමැති අපි මඩ හොදාගත් කලින් රජා කියන්නේ. නමුත් මඩේ ඉඳන් විවරණ ගන්න උනස් මතක තියාගන්න මේ වගේ උතුමෙක් ගැන අහන්න ලැබීම සතුටක්. බුදුහාමුදුරගේ නම අහන්න ලැබීම සතුටක්. ඇඟට අපිට ප්‍රාණයක් වෙන බුදුහාමුදුරගේ නම කිව්වා. එන්නේ නැත්තේ දන්නේ නැති නිසා අනිත් අයට. ඒ කැපකිරීම කරලා උන්වහන්සේ ඇවිල්ලා මොනවද අපිට කිව්වේ? අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදය සකස් කරගෙන. අප්‍රමාදේ කිව්වේ සිත පහළු ගමන් දකින්න. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාදය කියන්නේ කාම රාග පටික වැඩිලා. භවයට වැටිලා. දැන් තේරෙනවා ඇතිනේ මොනතරම් ඇසුරක් ගහන ඇස්පිල්ලමේ මොනතරම් කෙලෙස් කන්දරාවක් එනවද අපිට. අපි ඒ කෙලෙස් වලින් පරිතු S2 කෙලෙස් වලින් පරිතු නාසය දිව ශරීරේ මන මේ පාවිච්චි කරන්නේ. අර ඒ ක්‍රියාවට ප්‍රථම ඒව ක්‍රියාත්මක වෙන්න ප්‍රථම සුද්ධ කරගන්න. සුද්ධ කරාම ක්‍රියාව හොඳ දෙයක් නම් ක්‍රියාත්මක වෙයි. පව් කරන සමාජයට අවඩක් තියෙන අනුන්ට හානි කර ගන්න නවතිවි. ඒව නවතින්න ඕනනේ. තමන්ගේ ජීවිතේට උදව් වෙන නිදි ගන්න, නිදා ගන්න, බඩට කෑම සඳහා තිබීම තිබහට බොන ඒවා. මත් වෙන්න බොන ඒවා නෙවෙයි තිබහට බොන ඒවා. විලිවසා ගන්න අදිනේ ඔය හතරට සීමා වෙවි ඉන්න තැන. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානක් පච්ච. මේවා සීමා වෙයි අපිට. ලද දෙයින් සතුට වෙනවා කියන ලද දෙත් පිනට ලැබුණු දෙයක්. ඒකත් අනිත්‍ය දෙයක්. ඒක කවදා හරි දාලා යන එකක් කියලා උන්වහන්සේ අල්පේච්ච වෙනවා. ඒවට ඇලෙන්නේ. එහෙම කෙනෙක් වෙයි ඔබ මේ ආන සියලුම දෙනා. දහම ඉස්සලා ආර්යයන් වහන්සේලා ඉන්න මිසක් ගිහියෝ නෑ. දහම ආන සියලු ගිහියෝ ආර්යෝ වෙනවා. ආර්ය પરම්පරාවට අයිති. තේරුම් ගන්න. එම නිසා බුදුහාමුදුරුගේ පරපුර නියෝජනය කරන සෝවාන් වෙන කෙනා කොතන හිටියත් ඔහු ආර්ය પરම්පරාව. බුද්ධ වංශය එතන ඉඳලා ඔහු ගමන් කරන්නේ. සකෘදගාමී වෙන කෙනෙක් බුද්ධ වංශය බලවත් වෙන ඔහු තුල. ඔහුගේ හිත සුද්ධ වීම බලවත්. හිත නිවෙන ගතිය බලවත්. අනාගාමී වෙන කෙනෙක් හිත නිවෙන ගතිය බලවත්. කොච්චර හිත නිවෙලද? තමන්ගේ ළමයි ඔක්කොම මැරිලා කිව්වට නොසෙල්ලෙන හිතක්. සැලුණා කියලා වැඩක් තියනද හොඳයි. වෙච්ච දෙයට මුණ දෙනව මිසක්. අපිත් අඬනකොට කියනවා අඬන්න එපාලු. ඇඬුවේ නැති වුණාම කියනවා අපෝ බලන්න අච්චර මැරිලා ගාණක් නැතිලු. අපි ඉන්නේ මෝඩ තැනක මිසක්. අපි මෝහේ ඉන්න බව අපිවත් දන්නේ. හිත නිවාගත් උතුම සැලෙන්නේ නැහැ. මම මේ කතාවේ මේ හැම එකක්ම කියන්නේ අපි කොතනකවත් හරි තැන ඉඳලා නැහැ. අද ඉඳලා ඉන්න පුරුදු වෙන්න. මේ වසංගත රෝගේ නැති කරන්න දඟලන්න ඕනේ ඉබේ නැති වෙනවා. කොරෝනා නැති කරන්න පොඩ්ඩක් දඟලන්න බෑ දහම ඉන්න. හැදෙයි දහම ඉන්න කරලා හැදිලා දවස් දෙකයි දින්න හොඳයි. කොච්චර පෙන්නන්නද හැදිලා හොඳ වෙච්චයි. දවසෙන් දෙකේ. මොන බෙහෙතක් කරලා නැහැ. වතුර පොඩ්ඩ බිව් ගමන් හොඳ වෙනවා. පිරිප්පෙන් උගුර පිරික් කරපු ගමන් බුදු ගුණ බලෙන් හොඳ වෙච්ච කොපමණ ඉන්නවද මේ රටේ අප්‍රසිද්ධිය. එම නිසා මේ කතා කරන්නේ සත්‍ය. දැන් ඔබට අද පුළුවන් වෙයි භාග්‍යතුන් වහන්සේගේ පින්වත් වමත් සව් දකුණත් සව් දෙනම පිරිනවම් පෑවා. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උතුම් දෙන්න නැති වුණාම මහා සාංකාවක්. බුදුහාමුදුරුවෝ කියනවා සූර්යයා නැති වුණා වගේ කියනවා. ඒ දෙන්න හිටියනම් මහා මේ ශාසනේ පුරවණෝකුව මාර්ගඵලලාභී. එතකොට හාමුදුරුවෝ අපි වගේ අහනවා මේ ඔබ වහන්සේ එතකොට මොකද හිතෙන්නේ? ආනන්ද නෑ මොකුත් කම්පන ඕනේ. ආනන්දය කම්ප වෙන්න දෙයක් නෑ. ඇති උදේක නැතිවීමක් විතරයි මෙතන තියෙන්නේ. සමුදේක නිරෝධයක් විතරයි. ඇති උදේක නැතිවීමක්. යමක් ඇති වෙනොත් ඒක නැති වෙනවා. ඒක ධර්මතාවක්. ධර්මතාව නොදන්න කෙනා කම්ප වෙන්නේ කියලා. එහෙනම් ඔබ කවදා හරි දවසක අන්නේ විදියටයි අනාගාමි වූ බන්දුල මල්ලිකාතෝමෝ හිටියේ. න කම්පති කියන මට්ටම කම්පන වෙන මට්ටම. එතෙන්ට එන්න මොනතරම් බලයක් ඇද්ද හිතේ? අපිට එහෙම ඕනේ මහා ගොඩක් කියන්න ඕනේ. පාර යන ලේනෙක් පූසෙක් අල්ලනවා. අපි කොච්චර කම්ප වෙනවද?
ගෙදර ඉන්න මීයා පූස අල්ලන්නේ නැහැ. අපි කොච්චර පූසට ගහනවද? ගෙදර ඉන්න මීයා පූස අල්ලනවා. අපි පූසට කොච්චර ආදරේද? අපි අපේ චරිතය ගැන මේ කියන්නේ. කමන්නේ හිත දිදුනට. මේක පොඩක් හිතෙන්න ඕන. දහම දැනගන්න ඕන. කොහේ දහම කොතන තියෙන එකක්ද? නැත්නම් අපි මැරිලා දහම අසුරු කරන්නද? ජීවත් වෙද්දී දහම බවටපත් වෙන්න ඕන. හැබැයි අපි ලේන අල්ලනවට කැමති. ඒ හදන පූසා ලේනෙක් ඇල්ලුවොත් පූසට ගහනවා. ආවෙක් ඇල්ලුවොත් ඌට ගහනවා. පරියෙක් ඇල්ලුවොත් ඌට ගහනවා. මීයක් නැල්ලුවොත් ඒත් ඌට ගහනවා. මීයක් ඇල්ලුවොත් ඌට හරි ඊකරු පූසා. අපේ ධර්ම කොහෙද තිබ්බේ? අපි මොනවද දන්නේ? කොතනද අපේ ධර්ම භාවිතය තිබ්බේ? අන්නේ හැම එකක් කරේ මේ සබ්බකාය පටිසංවේදී. මේ හැම එකම සංවේදී වෙනවා කියන්නේ දැනෙනවා හැම එකම ගැළපිලා පේනවා. හැම එකකින්ම තමා තුළ පහළ වෙන්නා වූ රාගයන්, ද්වේෂයන්, මෝහයන් පේනවා. ඔය ඒකෙන් මිදෙනවා. අන්න මිදීමම නාතයි. නොමිදීම, මිදෙන්නේ නැති බව ඇසුරු වීම අනාතයි. එහෙනම් නිවනම නාතයි. නිවන කියන්නේ නිවීම, එන නාතයි. ඔබ නොදන්න දේවල් කිව්වේ බුද්ධ වචනේ මම මේ ගන්නෙ. ඔබ දැනගත යුතු. නමුත් ඔබ මහන්සි වෙලා ඉතින් කියවන්න කැමතිත් නැහැනේ. කියවන්න කැමති වෙන්නේ චිත්‍ර කතානේ. බලන්න කැමති චිත්‍රපටි, බලන්න කැමති චිත්‍ර කතා. හැබැයි ත්‍රිපිටකේ බලන්නේ නැහැ. 550 ජාතකේ බලන්නේ කවුරු කියනව නම් අහන් ඉන්නවා. කමන්න ඒක නිසා මම කියනවා අහන් ඉන්න දැන්. හොඳට. තුන් ලෝකේ කවුරු දෙයියෝ, ප්‍රාඥයෝ, ප්‍රේතයෝ, යක්ෂයෝ, සතර අපාගත, අට මහා නිර ඔක්කොම අහන් ඉන්න. මේකෙන් අහලා තීන්දුව ගන්න. අපිට වැරදුනා නම් වැරදිලා ඉන්නේ ඔන්න ඔතන. දේවදත්තට වැරදිලා දේවදත්ත අවි කියන්නේ. දේවදත්ත ගැන දැනගෙන දේවදත්තගේ චරිතය මට ආදේශ කරගන්න බැරි නම් මම දන්න ධම මොකද්ද? කෝකාලික භික්ෂුව නිරේට ගියේ මොකක් කරලාද? මට මගේ චරිතය එක තියෙන මාත් එක්ක වහමස් කරගන්න ඕන. චින්චමානයක මොකක් කරලාද අවීචි මහ නිරේට ගියේ? මට ඒක තියෙනවනම් මං ගාවේ කස් කරගන්න ඕන. මාගන්දියල මොනව කරලාද අසතරපා ගත උනේ? මගේ ජීවිතයේ චරිත ගති තියෙනවනම් මං අස් කරගන්න ඕන. මම මේ කතාව ආදර්ශයක් කරගත යුතුයි. එහි එවුට වැරදුණොත් මගේ ජීවිතේ මං අයින් කරගත යුතුයි. අන්න අද ඉඳලා අදිෂ්ඨානශීලී වෙන්න. ඒ ඔබේ පින්බලේ මේ රටටම පිනක්. මං කියන්නේ මේ රට යහපත් කරන්නේ. වෙන මොහොකින්ම මේක යහපත් වෙලා ආයේ නෑ නේ මෙච්චර කලක් හිටියේ. නෑ. ඕනනම් කෑ ගහන්න හැකි මයික් අරගෙන මහා කැමර ගොඩක් ඉස්සරහා ඉඳන් කෑ ගහන්න හැකි බුරන්න හැකි කාටත්. මේ වගේ දන්නගෙන හත් නැතු ඉන්නවා ඉතින්. සාන්තිවාදී සොබ දිව්වද ගහද්දි. කෑලි කපද්දි දිව්වද? දුවන්නේ නෑ. බෝසත්වරු දුවන්නේ නෑ. කියන්න ඕන තැනයි කියන්නේ. දේවදත්තට දහම් දෙසුනේ අන්තපුරේ බිසෝවරුන්ට දහම් දෙසුවා. ඒකනේ මරණයට හේතුව. මරලා දාන්න කිව්වේ, කපලා දාන්න කිව්වේ. ඒතර අපි හිතාගන්න. සංසාරේ බුදුන් වහන්සේ කෙනෙකුගේ දහමක් අහන්න අපි කොච්චර කලක් මහන්සි වෙලා ඉන්නේ නැද්ද? ඔබේ ජීවිතේ හිතන්න ඔබ දැන් විශ්වවිද්‍යාලෙට ගිහලා මෙතෙන්ට එනකන් ආව. මම දන්නවා මේ අහන අය අතර අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. විශ්වවිද්‍යාලෙන් පිට වෙච්ච මේ දහම අහන ගොඩාක් දහමේ ශ්‍රද්ධාව උපදවන් මහා විශාල විදියට වෙනස් වූ විශාල පිරිසක් මේ දහම අහන. මම දන්නවා එයාලගේ චරිතවලින්. එයාලා පාපෝච්චාරණය කරනවා. හඬපට තියෙනවා අපි ගාව. ඒ අය කියනවා දැන් ඒ දහම දන්නේ දැන්. එතකම් බෞද්ධ සමිති තිබුණා. දහම හැබැයි සේවා කරා ශාසනික. නැත්තේ නෑ හොඳයි. වෙසක් උත්සව සමරුවා. බණ කිව්වා. බණ කියද්දි දන්සලුණා මේ සම්මතය තුල ඉතා ඉහළ සේවයක් කරා. අපි ගෞරව කරනවා ඒවට. හදපතුලෙන් ගරු කරනවා. හැබැයි ඔහුට කරගත යුතු දේ දැනගත්තේ නෑ. අනේ දැන් දැනගෙන දැන් පසුතැවෙනවා. එදා මම දැනගෙන හිටියා නම් මම අද වෙනකොට යම් තැනක ඇති කියලා. නෑ පසුතැවෙන්න එපා. අද දැනුණා නම් අද ඉඳලා පටන් ගන්න. මේ මොහොත ඔබේ මොහොත කියලා හිතන්න. දැන් පටන් ගන්න. මේ සියලු සංස්කාර දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන මම සංස්කාර දුකයි කියන තුරු මම මේ තීන්දුව දෙන තුරු මම කවදාවත් සසරෙන් ගැලවෙන්නේ නැහැ. සංස්කාරය අනිත්‍ය නම් මමත් සංස්කාරය අනිත්‍යයි කියලා මම තීන්දුව දෙන තුරු මගේ සංස්කාරයන්ට මම තීරණය දෙන තුරු මම සසරෙන් ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාර අනාත්ම නම් මම නොවේ නම් මගේ නොවේ නම් මගේ ආත්මය නෙවෙයි නම් මම එහෙම පිළිගන්න තුරු මම සසරෙන් ගැලවෙන්නේ නැහැ. මේ සංස්කාර සබ්බේ සංඛාර අනාත්තාති. සබ්බේ ධම්ම අනාත්තාති. සංස්කාර ධර්මය සියලු ධර්මය අනාත්මයි. උපාදාන නීවරණ ආයතන ඔක්කොම බොච්චංග සියලු අනාත්මයි. සබ්බේ ධම්ම. සියලු ධර්මය අනාත්මයි. කුසල ධම්ම අකුසල ධම්ම අව්‍යාකෘත ධම්ම. සියලු ධර්ම එකක්වත් මම වෙනවද? මමෙක් ඉන්නවද? මම වෙන්නේ නෑ. මේ ඔක්කොම ක්‍රියාවක ඵලයන්. දැක්මක ඵලයන්. අවබෝධික ඵලයන්. ඒ නිසා ඔබ කවදා හරි මෙහෙම පිළිගන්න දවසට ඔබ ඒකාන්තයෙන්ම බුදුහාමුදුරු සරණ ගිහිල්ලා ඉවරයි. ඔබට පහළ වෙන සිත ඒකාන්තයෙන්ම පංච උපාදාන ස්කන්ධයක්මයි. මේ ස්කන්ධ පහක්මයි මේ තියෙන්නේ. මම අරයා හතුර කියලා බලන වෙලාවේ මට තියෙන රූපයක් හිත ඇතුලේ. අරයා හතුර ගමරාල කියලා හිතේ තියෙන රූපයක්. ඒ ශබ්දයක් ඇහුණා. මගේ හිතේ ඉන්න ගමරාල. නම් සැක්කේ නෑ මං. එලා රූපේ පහළ වුණා. මම ශබ්ද ගත්තේ නැත. ඔබ හිතේ ඇහි රූපෙට මේක ගලපන්න අමාරුවයි ඉන්න නිසා මම මේ හිතෙන් ගත්තේ. ඔබ ගේ ඇතුලේ ඉන්නකොට දොරේ එළියේ ශබ්දයක් ඇහෙනවා. ඇහෙන්නේ ශබ්දයක්. හිත ඇතුලේ පහළ වෙන්නේ ගමරාල. දැන් රූපයක් නැද්ද ගමරාලට? රූපයක් තියෙනවා. ඒක අප්‍රකටයි ඔබ දන්නේ නැති නිසා.
ප්‍රකට වෙයි දැක්ක දවසට. එහෙනම් දැන් ඔන්න රූපේ තියෙනවා. වේදනාවක් නේද ආවේ? ඔබ අකමැති කෙනෙකුගේ හඬ නම් දුක වේදනාවක් නේද ආවේ? එනේ ශබ්දයත් එක්ක ඔබට පහළුනේ කොහමද දුක වේදනාවක්? දැන් ඔබට හැඳිනීමක් තියෙනව නේද? අනිත් සියල්ල වෙන්කොට ඔබේ ඔබ ගැනවත් හැඟීමක් නැතුව ඔහු ගැන හඳුනන බව තියෙනව නේද? සංඥාව තියෙනවා. වෙන්කොට හඳුනන. දැන් සිත කය වචන ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනව නේද? සංඛාර විඥාන ඔබ දැන් විඳින්නේ දන්න මේ ලැබුණු දේනේ. පහළ වෙලා ලැබුණු දේ විඳිනවා. විඥාන ස්කන්ධ පහක් නේද පහළුනේ. උපාදාන මේක මේ ගමරහල හතුර කියලා බලනවා කියන්නේ. උපාදානය කියන්නේ අන්නේ අල්ලා ගැනීමට. අන්න ඒක නොපෙනෙනවා කියන්නේ අවිද්‍යාවට. ඒ සියල්ල සක්‍රියාත්මක වෙන හැටි පේනවා කියන්නේ ඔන්න එතන ඉඳලා ධම්මස පහළ වෙන්න ගන්නවා. අඳුරට පහනක් දැල්ලනවා. එයා දකිනවා. දකින්නකොට එලීන ගමරහල හතුර කියලා පව් කරගන්න යන එක නැවතින ඕන පවෙන් ගැලවෙනහො. පව නවතිනවා. ඔය කුසලයේ ආරම්භ වෙනවා. උපන් අකුසල් පහ වෙනවා. උපන් ද්වේෂය අක්‍රිය වෙනවා. ක්‍රියාත්මක වෙව නවතිනවා. කුසලේ බවට ජීවිතේපත් වෙනවා. කුසල සුපසම්පදා ඔහුගේ සිත සුද්ධ වෙනවා. ඒ තම බුද්ධාන ශාසන ඔහු බුදු සසුන බවට පත් වෙනවා. ඒකාන්තයෙන් මේ හැම දිනාට තුන් ලෝක වාසීට මේ සත්‍යම වෙනවා. සත්‍ය වශයෙන් හැම කෙනාම මොන හෝ මොහතක බෞද්ධ බවට පත් වෙනවා. ඒ බෞද්ධයා යනෝ තමාගේ හිත සුද්ධ කරගන්න ක්‍රියාවට දීපු නමක්. ඒක ලෝකයේ පට බැඳපු නමක්. බුදුන් වහන්සේ කිව්වේ නෑ පසක තුන ඔබ බෞද්ධයා කියලා. සිත සුද්ධ කරගත්තා නාමං අහෝසි. ඔය නාමය අහෝසි කරගත්තා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප කියන මේ හිත ඇතුලේ පහළ වෙන්නා වූ සියලුම චිත්ත චෛතසිකය සියල්ලගෙම ඔහු මිදුණා. ඔහු එය දැක්කා. දැක දැනගත්තා. අනර්ථයි කියලා දැනගත්තා. ඒක අනිත්‍යයි කියලා දැනගත්තා. දුකයි කියලා දැනගත්තා. ඒක අනාත්මයි මම නෙවෙයි කියලා දැනගත්තා. එය ඇති වෙලා නැති වෙන දැක්කලා යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන් කියලා දැනගත්තා. මේ සමුදය වෙන නිරෝධ වෙන ධර්මතාවක් කියලා දැනගත්තා. මේ අජ්ජත්ය කියන්නේ මේ රූපේ සමුදයමයි කියලා දැනගත්තා. ඒක බාහිර දෙයක්මයි කියලා බහිද්දාවා මේක බහිද්දයක්මයි ඇතුළේ තියෙන දේ කියලා දැනගත්තා. අජ්ජත්ය කියන්නේ බහිද්දයක්මයි කියලා අජ්ජත් බහිද්දයක්මයි කියලා දැනගත්තා. ඒක පංච උපාදානස්කන්ධය ඔහු විග්‍රහ කරේ විදිහට. හරි සතුටක් වෙනවා හිතට. හරි සැහැල්ලුවක් වෙනවා. හරි සාමයක් වෙනවා හිතට. හරි නිවීමක් වෙනවා හිතට. එතකොට ඔහු අර අකුසල් සිතෙන් ඔහු මිදුණා. මිදෙන වෙලාවේ ඔහු ගාව තිබුණේ භාවිතාවෙන් මිදුණා. ඔහුට මේ தත්ත්වය උදාහ කරලා දුන්නේ සම්මා සම්බුදුන් වහන්සේගේ බුද්ධ වචනේමයි. ඔහු බුදුහාමුදුරන්ගේ වචනේ ඉස්සරහා කීකරු සුවච දරුවෙක් වුණා. නියුණු කෙනෙක් වුණා. ඒ බුදුන් වහන්සේගේ වචනේ මතව නිවන කියලා ඔහුට තිරුණේ. අහෝ සුඛම් මොනතරම් සැපක්ද කියලා බුදුහාමුදුරුවෝ දේශ මහා ශ්‍රද්ධාවෙන් බලන්න පුළුවන් තත්ත්වයට උපත් වුණා. ඒතකොට එළියේ ඉන්න ගමරා දැන් එළියේ ඉන්න කෙනා දොර ඇරලා බැලුවාම ඇත්තටම ඒ කෙනා වෙන්න පුළුවන්. හිතේ පහළෝ කෙනා වෙන්න පුළුවන් ඉන්නේ. සම්මතික ලෝකේ යා වෙන්න පුළුවන්. ඔහු ඉස්සරහා දැන් අර උපන් අර මහා දරුණු කමෙන් තොරව මිදුණු බවකින් බලන කෙනෙක්. දැන් ඔහුට කතා කරන්න පුළුවන් මොකද කියලා. නැත්තම් කතා කරන භාෂාව ඔබ මවා ගන්න මම ඒ භාෂාවෙන් කතා කරන්නේ නැහැ. එතකොට දරුණු බසින් කතා කරන කෙනා මුරුදු මොලොක් බසින් කතා කරනකොට අර ගමරාලට හැංගීමෙනෝ දැන් මෙයා වෙනද වගේ නෙමෙයි පොඩ්ඩක් නිවිලා. එයාට දැනෙනවා. ඕනම කෙනෙකුට දැනෙනවා මොකද නිවුණු ගතිය. ඔව් ඉල්ලන දේ නොපැකිලව දෙන්න පුළුවන්. මොකද මෙයා දන්නවා මම නිවුනේ බුද්ධ වචනේ නම් මොකක් හරි දෙයකින් යම් කෙනෙක් නිවන්න පුළුවන් නම් ඒ දෙ කරනවා. ඒ නිසා බුදුන් වහන්සේලා පෙරම් පුරද්දී තමා සතු දේවල් දන් දීලා මිනිසු නිවනවා. නැති කමෙන් දුක් විඳින අය දීලා නිවනවා. නිවන එක මහා පිංකමක්. නිසා දාන පාරමිතාව කියන්නේ අන්න ඒක කියලා මතක තියාගන්න. උන්වහන්සේලා ඉල්ලන්නේ මොනවද ඒ සියලු දේවල් දෙනවා. කය කපලා හරි කමක් නැහැ අනික් කෙනා සතුටු වෙනව නම් ඔහු ඒකෙන් ඒ ගින්න එතනින් අහෝසි වෙනව නම් කමක් නැහැ. අන්න පාරමිතාවේදී ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න සාන්තිවාදී තාපසයෝ අන්නේ චිත්ත මට්ටමින් එතෙන්ට සමවදිනවා. දිවිදෙන කන්න නැතුව පැටවුන් ඉන්නකොට පැටව කන්න හදද්දී මේක වළක්වන්න තමන්ගේ කය පූජා කරනවා. බෝධිසත්වරුන්ට මේවා පුළුවන් අනිත් අයට බැරි නිසා අනිත් අය මේව පිළිනොගන්නේ. කොහොමද කාටවත් බැරි වැඩ මේ කරන්නේ කියන්නේ. ඒ බුද්ධ පරම්පරාවේ උතුමන් ඒ කැපකිරීම කරන්නේ තමන් උදෙසා ජීවත් නොවන බව ප්‍රකට කරනවා. අනුන් උදෙසා ජීවත් වෙන පරපටිපදා මේ ජීවිකාති අබින්නම් පච්ච වෙච්ච තබ්බා. ඒ උත්තමයන් වහන්සේලා ජීවත් වෙන්නේ අනුන් උදෙසායි. බුදු වෙනවා කියන්නේ අනුන්ට සේවය කරන එක. ඒක අවබෝධ කරනවා කියන්නේ අනුන්ට සේවය කරද්දී ලැබෙන අත්දැකීම බලය තුල එයයි බලය වෙන්නේ. උන්වහන්සේට වෙන බලයක් නෑ. බුදු වෙන කෙනෙකුට තියෙන බලය තමාගේ කැපකිරීම මත තමා සකස් කරගන්නා වූ දැනීමෙන් කැපකිරීමෙන් ලබන ශක්තිය. එතකොට බුදුවරයෙක් කවුද කියලා දැන් ඔබට තේරෙනවා. ඉතින් මම මේ හැම දෙයින්ම අද ගලපා පෙන්නුවේ ඔබට සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් ඔබට මේ දේශනේ පවත්වන්නට ඉදා දඹදිව ඉසිපතනි මිගදායේදී පස්වග තවුසන් උදෙසා මේ මහා ගැඹුරු කැපකිරීමක් කොට උන්වහන්සේ දුර්ගේශරී කඳුවැටි අධික වූ දුෂ්කර තැනක ඉඳලා අධික වූ සම්මතික දුකක් විඳලා අවබෝධ කරගත් දහම සසරින් ගැලවෙන මාර්ග ඥානෙ දෙන්න මාසක් පයින් යනවා පසුක තවුස හම්බෙන්න. ඒ ඉසිපතනෙට ගිහිල්ලා ඉසිපතනෙදී දහම් බෙරේ වයලා ඒ කියන්නේ ධර්ම දේශනාව පවත්වලා පසුක තවුසන් සෝවාන් වුණාම තව දහම් මැස මදි නිසා උන්ට රහත් වීම සඳහා සියලු කෙලෙස් සිඳීම සඳහා දහම් මැස මදි වුණා නිසා පංචවග්ගීය සූත්‍රය එහෙම නැත්නම්
අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොට මේ සියල්ල අනාත්මයි කියලා ඔප්පු වෙනකොට කෙනෙක් නැත කියන නුවණ ඉක්මවා ගිය ඥානයක්. මේ ක්‍රියාවක් පමණයි තියෙන්නේ කියන මහා සත්‍ය ඥානය එනකොට සියලු කෙලෙස් හිඳුණු පසක තවුසෝ මේ ලෝකේ පළවෙනි පස් දෙනා මේ රහත් ඵලයෙන් පිදුම් ලැබපු. ඉතින් අපි හරි සතුටු වෙන්නට ඕන අපිටත් මේ අවබෝධය ආවනම්. කාමේසු කාමසු කල්ලිකාණු යෝගේ කාමයන් කෙරෙහි කාම වෙන එක. කාමයන්ට ඇලෙන එක. පංචකාම කියන්නේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. මේ කාමයන්ට කාම වෙන එක. ඒවම හිතෙන්ම අල්ලන ශක්තිය පහළ වෙනකොට. කාමේසු කාම ඒක සැපක් කොට. අවිද්‍යාවින් මිනිහා මේක තෝරනවා. ඒතකොට චන්දං ජනේති වාහිමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. ඒ ප්‍රඥාවන්තයා මේකෙන් මිදෙන්න ගන්න වීරිය. මෙතන ඒක නැහැ. මෙතන තියෙන වීර නැති බව, කුසීත බව තියෙන්නේ. ඒතර ඔහුගේ හිතෙන් මේ කෙලෙස් ටික තෝර ගන්නවා. කාමේසු කාමසුඛ සැපයි කියලා අල්ලන ශක්තිය පහළ වෙනවා. අන්න එතෙන්දි පහළ වෙන්නේ ඡන්දා දෝසා භයාමෝහ කියන සතර අගති ධර්ම. අගතියට යන තැන තෝර ගන්නවා. ආර්යයන් වහන්සේලා ඡන්ද චිත්ත විරිය විමර්ශා වශයෙන් සතර ඉද්ධිපාද වඩා ගන්නවා තින්නේ. ඔය රූපයෙන් මිදෙනවා. ඒ වේදනාවෙන් මිදෙනවා. ඒ සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් මිදෙනවා. කාමේසු කාමසුඛ කියන එක ඇතුළේ මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාව තියෙනවා. කාමේසු කාමසුඛල්කාණි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනික මේ හීන දෙයක් පහත් දෙයක්. මේක ප්‍රත්‍යක්ෂණයි. මේක ජනනය වෙන දෙයක්. කෙනෙක් කරන දෙයක් නෙවෙයි අනාත්මයි. පෝතුජ්ජනිකෝ අනරියෝ අනාර්යයි. උතුමන්ගේ ගමන නෙවෙයි මේක. අනාත්ම සංහිතෝ අනාර්ථ සහිතයි විපාක සහිතයි. කුමක්ද උනේ? මේ සැපේ නිවන නැති වුණා. අත්තිකිලමතාන යෝග දුක්ඛ. අන්න නිවන නැති වුණා නම් නිවන නැති කරගත්තේ රූපෙට ඇලීම නිසා නෙමෙයි මේ පහළ තියෙන කාමච්ඡන්දයක්මයි. බුදුන් වහන්සේට කෙසේ වඳින්නද කියලා මට හිතන්න බෑ. මේ විග්‍රහය හිතට දුන් මගේ පින්වත් ගුරු ස්වාමීන් වහන්සේට මම নমස්කාර කරනවා නැවතත්. මේ කාමච්ඡන්දයක්. මේ කාමයේ තෝර ගැනීම. එහෙනම් කාමච්ඡන්ද නම් නේද ව්‍යාපාදේ තියෙනවා. මම යමකට බැඳුණා නම් බැඳුණු දෙයට තදින් ඇලෙන්න අනිත් ඒවාක ගැටෙන ශක්තිය මට හැදෙනවා. මම දන්නේ ඒ ඔක්කොම ධර්ම ව්‍යාපාදේනවා. ඒකෙන් මම මුලා වෙනවා, මත් වෙනවා. තීන මිද්දේට වැටෙනවා. ඒකෙන් මම ඒක තමයි මගේ ලොකුම දේ කියලා මම උද්දච්ච කුක්කුච්චට යනවා. මට දැන් බුදුන් වහන්සේ ගැන ඇසුරක් නැහැ. දැන් මම විචිකිච්ඡාව ජීවත් වෙනවා. මේ නීවරණ ධර්ම මගේ ජීවිතේ වෙනවා. නිවන නැති කරගත්ත ජීවිතයක් තියෙන්නේ කාමසු කාමසුඛ වෙනකොට. එතන තිබුණේ උපාදාන ස්කන්ධ පහ ගැන දැනීමක් නැහැ. ඒ නිසා ධම්මානුපස්සනාවේ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ වලින් පස්සේ උපාදාන ස්කන්ධය. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැනගatiya යුතු නිසා මම මේවා කියන්නේ. ගැඹුරු වුණත් මට කියන්න වෙනවා. ඊට පස්සේ තියෙනවා දෙවෙනුව තියෙනවා උපාදානය ගැන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊට පස්සේ තියෙනවා ආයතන ගැන. චක්කුසෝත ගාන ජීවහා කායමන ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ වශයෙන් උත් බාහිර ආයතන වශයෙන් පෙන්වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ආයතනක ස්පර්ශ ආයතන වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ පෙන්වන සප්ත බොජ්ජංග සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා වශයෙන් පෙන්වනවා. මේ ඔක්කොම ධර්ම. මේ සබ්බේ ධම්ම අනාත්තද කිව්වේ ඒකයි. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ටික දන්න කෙනාට නිකම්ම අවබෝධ වෙන චතුරාර්ය සත්‍යය. එතකොට ඔබ යම් දෙයකට කැමති කියන්නේ ඔබ ආපු ද්වේෂයට ඔබ එකඟයි කියන්නේ ඔබ පව් කරනවා. ඔබ ආපු රාගයට එකඟයි ඔබ පව් කරනවා සසරට බැඳෙනවා. ද්වේෂයෙන් බැඳෙනවා රාගෙන් බැඳෙනවා. ඔබ මුලා වෙනවා ඔබ සංසාරයට වැටෙනවා. ද්වේෂයෙන් බැඳුණු දේවදත්ත ආපු හැටිත්. එතකොට රාගෙන් බැඳුණු මාගන්දිල චින්චමානික කියලා ආපු හැටිත් ඇසුරුණු හැටිත් ඔබ හොඳට මතක තියාගන්න. ඔබ අවබෝධ කරගන්න. ඔබ තුල තියෙනව මේ ධර්මය. ඔබ නොදන්න කාලේ වෙච්ච සියල්ල අද නොවන දෙයක් කියලා හිතා ගන්න. වෙන්නේ නැහැ. අද ඔබ තුල තියෙන මහා කරුණිකයන් වහන්සේගේ සම්බුද්ධ වචනේ. එහෙනම් බුදුහාමුදුරු සරණ යන්න බුදුහාමුදුරුන්ගේ මේ වචන ටික ජීවිතේ ක්‍රියාවක් වෙන්න ඕන. භාවිතයක් වෙන්න ඕන. ඒ භාවිතා නොකර බුදුහාමුදුරු සරණ යන්න හේනකින්වත් හිතන්න එපා. ඒක පුළුවන් කෙනාට පොඩි තැනින් පටන් ගන්න. මේක සිතුවිල්ලක් කියලා හිතන්න. ඕනම කෙනෙකුට ඕන පොඩි කෙනෙකුට මේක සිතුවිල්ලක් කියලා හිතනකොටම පාලනය වෙන්න පටන් ගන්නවා. හිත দমনය වෙනවා කියන්නේ ඒකයි. පාලනය වෙන්න ගන්නවා. අසවල හතුරු කියලා හිතනකොට මේක සිතුවිල්ල. මන් තුල තියෙන සිතුවිල්ලක් කියලා හිතන්න. ඕන කෙනෙකුට පුළුවන් තැනක්. සිතුවිල්ලක් කියලා හිතනකොට එළි ඉන්න කෙනා පේන එක නවතිනවා. පවට හිත පෙළඹෙන එක නවතිනවා. අන්න එතනින් සසුන්ගත වෙන්නේ. බුද්ධ ශාසනය බවට පත් වෙන්න. මේ සීළු ධර්ම කරුණු අද දවසේ බොහෝ වටිනා ධර්ම කරුණු ටිකක් කතා කරා. බොහෝ කාලයක් ගත වුණා. කෙසේ පින් දෙන්නද බුදුන් වහන්සේලාට අප වෙනුවෙන් දිවි කැප කරපු සතුන්ට දිවියන්ට කණ්ඩ පැනපු අනුන් වෙනුවෙන් කපද්දී අවෛරීවම මිය ගිය සාන්තිවාදී තාපසයෝ ඊළඟට වෙස්සන්තර මහරජුරුව අපේ ශ්‍රේෂ්ඨ නායක උත්තමයා වගේ හදපතුලේ ඉන්න උත්තම චරිතය වෙස්සන්තර මහරජුරුව සාන්තිවාදී තාපසෝ බුදුන් වහන්සේගේ 550 ජාතිකයි මගේ චරිත ඒ වීර චරිත වෙන්නේ ඒවා ශ්‍රේෂ්ඨ වීර චරිත ඒ උතුමන් වහන්සේ අවසානයේ සිද්ධාර්ථ නමින් ඉපදිලා මේ උතුම් ධහම දේශනා කරා බුද්ධ නමින් ඒ සියලුම සකල විද කෙලෙසුන්ගෙන් එහෙම සංසාරේ මිනිස්සු ආශ කරන දේවල් වලින් මිදිලා සසරට නොවැටෙන සියල්ල දැකලා ඒ ප්‍රත්‍යක්ෂ කරලා බුද්ධ කියලා උන්වහන්සේ අපිට මේ පද දේශනා කරා. අද අපි අහගෙන හිටියා. අපි අද පටන් ගනිමු හිත සුද්ධ කරන්න. හිතේ හැදෙන හැමදේම තේරුම් ගන්න කණ්ණාඩි ඉස්සරහා ඉඳලා මම ගත්ත උපමාවෙන් දකින්න.
මීට වඩා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු ව්‍යසන දුරට යන්න තමයි. ව්‍යසන නොම වේවා, ව්‍යසන නොවේවා. හැම කෙනාටම දහම් මැස පහළ වේවා. මුළු ලංකාවේ හැම කෙනාටම සදහම් මැස පහළ වේවා. සීලවන්ත වේවා. ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන් උසස් වේවා. ඊළඟට අපි දන්න සතර සංග්‍රහ වස්තු දානය, ප්‍රිය වචනේ, අත්චරියාව, සමානාත්මතාව කියන උතුම් ගුණ ජීවමාන වේවා. හැම කෙනාගේම ජීවිත අංග වේවා. දාන, සීල, භාවනා කියන ජීවත් වෙන අංග ටික බලවත් වේවා. සීල, සමාධි, ප්‍රඥාවෙන් ගුණවත් වේවා, බලවත් වේවා. සසර කතරෙන් එතර වෙන්න බලය වේවා. මේ උතුම් සද්ධර්මය අපට දේශනා කළ මෙතෙක් ලොව පහළ වූ සියලුම තථාගත සුගතයන් වහන්සේලාට, ඒ වගේම අප තථාගත ලෞතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට ධර්ම ශ්‍රවණයෙන් තුන් ලෝක වාසීන් රැස් කළා වූ යම් පිනක් වේදේ පිනත්, ධර්ම දේශනා කිරීම මම රැස් කළා වූ පිනක් වේදේ සියලු පින් ඒකාන්තින් උන්වහන්සේලාට උත්තම පූජාවක් වේවා.